කියන පටන් ගන්නවා. එතන අර මේ සයිට් එකක් හදන හින්දා. එතන මුල් කරලා තියෙනවා. එතන ගැන තව පොඩ්ඩකින්
දැන් කාර්ය චතුරිකාට හරි කාර්යද කියන්න ඕනේ දැන් හිතන්න කියන්නේ. ඔව්නේ. ඔයාලා රොස් කරලා තියෙනවා මම Sekarang බලන්නේ කතා කරන්න මේ ඉන්සෙට් කරන්න බැරි වගේ තත්ත්වයක් තියෙන මේ එහෙම වුණොත් එහෙම මේ නිලංක කියන ඔයා හැන්ඩල් කරලා මේ මම ડોක්ටර් පත්‍රිකයට කියලා ආරම්භ කරන් දෙන්න
තෙරුවන් සරණයි සියලු දෙනාටම සුබ නව වසරක් වේවා. අපි ප්‍රෝග්‍රෑම් එක පටන් ගමු නේද හිරන්නයි? මම පත්‍රිකේ මැතිතුමත් ඇවිල්ලා තියෙයි වෛද්‍ය පත්‍රිකේ මැතිතුමා. ඩොක්ටර් ඉන්නවා. එහෙනම් අපි ඉල්පිරි මැතිතුමා සඳහන් කරා වගේ දෙදෙනාටම සුබ අලුත් අවුරුද්දක්. මම හිතන්නේ අපි ඉතාමත් ගෞරවයෙන් ආරාධනය කරනවා විද්‍යා හැරිස් පත්‍රිකා මැතිතුමාට වැඩසටහන ආරම්භ සටහන් කරන්න කියලා. ස්තුතියි තෙරුවන් සරණයි. සුබ අලුත් අවුරුද්දක්. සුබ සන්ධ්‍යාවක් සියලුම දෙනාට. අදි මම හිතන්නේ අපි මේ වැඩසටහන් මාලාවේ තවත් වැඩසටහනක් ආරම්භ කරන්නේ. පසුගිය වැඩසටහන් මාලාවම අපි දන්නවා අපේ දේශීය වෙදකම ඉහළට නැංවීම සඳහා අපි මේ අඛණ්ඩව මේ වැඩපිළිවෙල රැගෙන ගියා. අපි දන්නවා මේ අවස්ථාව වෙනකොට කොරෝනා යම් ප්‍රමාණයකට පාලනයක් සිද්ධ වෙලා තියෙනවා. ඒ වගේම ඒ නිසාම මේ පිළිබඳව යම්කිසි සමාජය තුළ කතිකාව පිළිබඳවත් යම් ගැටලු තියෙනවා. ඒ අය විශේෂයෙන්ම මේ වැක්සින් දීමේ ක්‍රියාවලිය නම් දිගටම සිද්ධ වෙනවා. නමුත් උනන්දු අඩු වෙලා තියෙනවා. ඉතින් නමුත් අපි පසුගිය කාල සීමාවේදී දැක්ක විශේෂයෙන්ම ඉතා දරුණු ලෙස කොරෝනා පැතිරෙන කාල සීමාවේදී දේශීය වෙදකමේ ප්‍රතිඵලය. ඒ කියන්නේ රෝගීන්ට සුවපත් කිරීම, රෝග වළක්වා ගැනීම, ප්‍රතිශක්තිය ලබා දීම වෙන සෑම අංශයකින්ම ඉතා පැහැදිලි ලෙස සාධනීය ඔප්පු කළ හැකි ප්‍රතිඵල සංඛ්‍යාලයකන අපිට තියෙනවා. අපේ දේශීය වෙදකම මොනතරම් වටිනා දෙයක්ද, වටිනා කාර්යභාරයක් කරන්න පුළුවන් දැනුම් පද්ධතියක්ද තියෙන්නේ කියලා. ඒක අත්දැකීමෙන්ම ඔප්පු වුණ අවස්ථාවක් තමයි මේ කොරෝනා ආසාදන මේ වසංගත තත්ත්වය. අතීතේ පටන්ම මේ අපි දන්න අවුරුදු දහස් ගණනක් සිට අපේ තියෙන මේ දේශීය වෙදකම මේ රටේ පැවතුණා, විදේශවල පවා ප්‍රසිද්ධ වෙලා තිබුණා. නමුත් මෙතරම් මේක ඉහළට ඉස්මතු වුණු අවස්ථාවක් අපි අතීතයේ දැක්කේ නැහැ. පසුගිය විශේෂයෙන්ම මේ බටහිර සංක්‍රමණයත් සමග, බටහිර ආධිපත්‍යයත් සමග ඊට පස්සේ ඒ අනුකාරක පාලන තන්ත්‍රයක් අවුරුදු 70ක් තිස්සේ ගිය ඊට ආවඩන නිලධාරීන් සහ දේශපාලකයන් බහුතරයක් ඉන්න ඒ තුල යටපත් වෙලා තිබුණ අපේ සිංහල දේශීය වෙදකම දැනුම් පද්ධතිය. ඒ හැම දෙයක්ම નિયમિત පරිදි වටිනාකම ඉස්මතු වෙන්න අවස්ථාව ලැබුණේ මේ කොරෝනා ආසාදනය නිසා. දැන් අපිට යුතුයකමක් තියෙනවා මේ ඉස්මතු වෙච්ච දැනුම, මේ දැනුම් පද්ධතිය, දේශීය වෙදකම ඒ සැබෑ වටිනාකම සැඟවී තිබුණු සැබෑ වටිනාකම නැවත වරටක් ඉස්මතු කරලා මේ ලංකාව පමණක් නෙමෙයි ලෝකෙටම අරන් යන්න. ඒ සඳහා කරන මේ උත්සාහය, අඛණ්ඩව කරන උත්සාහය පිළිබඳව මගේ විශේෂ ස්තුතිය අපේ හිරාන් තිලකරත්න මහතා ඇතුළු ඒ සංවිධායක මණ්ඩලයට පිරිනමනවා. මොකද අපේ දේ තමයි මේ සිංහල වෙදකම, බටහිර වෙදකම හෝ වෙනත් වෙදකම් සියල්ලම අපිට බාහිරින් ආපු දේවල්. ඒවා අපේ දේවල් නෙමෙයි. අපි ඉගෙන ගත්තත් ඒ සම්බන්ධයෙන් ප්‍රතිකාර කළත් ඒක අපේ දෙයක් විදිහට අපි දකින්නේ නැහැ. ඒ විදිහට ඒ දර්ශනය තුළ ඉන්න තාක්කල් විතරයි අපිට හැදෙන්න පුළුවන්. මොකද අපි දන්නවා චීනය, කාම්බෝජය, වියට්නාමය වගේ රටවල්, ඒ වගේ මේ ජපානය වගේ රටවල් කොහොමද මේ තත්ත්වයට ආවි කියලා තමන්ගේ දේශීය වටිනාකම්, දැනුම් පද්ධතීන්, හරයන් වලට තමයි තමන්ගේ දේ විදිහට වටිනාකම දුන්නේ. ඒ වටිනාකම තුලින් තමයි ඒ අය බටහිරින් පැමිණි යම් දේවල් ඇති සාධනීය ප්‍රතිඵලත් එකතු කරගෙන දියුණුවට ගියේ. අපිට වැරදුන තැන තමයි මේ යටත් විජිතවාදයෙන් ආපු විහි කරපු අනුකාරකවාදී ගැති විද්වතුන්, දේශපාලකයන් ඇතුළු ඒ පරපුර අපේ දේ නොවන විදිහටත්, විදේශීය දේ අපේ දේ විදිහටත් ගන්න සහ ඒ අනුව ක්‍රියා කරන්න කරපු දැන් මේ දක්වාම සිදුවන ඒ ව්‍යායාමයන් සහ උත්සාහයන්. ඒ නිසා අපේ වැරද අපි නිවැරදි කරන්න ඕනේ. එහෙම නැත්නම් අපිට පැවැත්මක් ඇති වෙන්නේ නැහැ. ඒක නිසා මේ කරන උත්සාහය ඉතාම අගය කරනවා. අපේ දේ අපේ විදිහටම අඳුනගෙන අපි ඒක ඉස්මතු කරන්න ඕනේ. බටහිරින් යම්කිසි සාධනීය දෙයක් තියෙනවා නම් ඒක අපේ ජීවිතයට, අපේ පැවැත්මට උදව් කරගන්න, උපකාර කරගන්න පුළුවන්. නමුත් හරි දැක්මක්, දර්ශනයක් ඇතුව අපි මේ වටිනාකම් ඉදිරියට ගෙනියන්න, විශේෂයෙන්ම දේශීය වෙදකම, හෙළ වෙදකම අපි ලෝකෙටත් ගෙනියෑම සඳහා අපි කටයුතු කළ යුතුයි කියන
අදහසත් එක්කම අද අපි වැඩසටහන ආරම්භ කරනවා. මං හිතන්නේ අපේ ආරාධනයෙන් මෙහි පැමිණ සිටින අපේ වෛද්‍යාචාර්යතුමාට නිරෝෂන් මැතිතුමාට ආරාධනා කරන මේ වැඩපිළිවෙල ඉදිරියට ගෙනියන්න කියලා. ඒ වගේම අද මේ වැඩසටහන අවසානයේදී සියලුම මේ අපේ ප්‍රේක්ෂක අහන්න ඉන්න අයගේ අදහස් මේ එකිනෙකා ඉදිරිපත් කරනවා නම් හොඳයි. අලුත් යෝජනාත් සමග මේක තවදුරටත් ඉදිරියට ගෙනියන්න කොහොමද? ඒ වගේම සමාජයේ අනිත් අයට හිතවත් අයට සමාජ ස්තරවලට මේක ගෙනියන්නේ කොහොමද කියන මේ දැනුම පිළිබඳව යම් අදහස් යෝජනා ඉදිරිපත් කරනවා නම් මම හිතන්නේ අපිට ඒක ඉතා වැදගත් වෙනවා. හොඳයි. මම එහෙමනම් වැඩසටහන ආරම්භ කරන්න විදිහට අපේ වෛද්‍යචාර්යතුමාට ආරාධනා කරනවා. බොහොම ස්තුතියි. බොහොමත්ම ස්තුතියි අපේ වෛද්‍ය හැරිස් බදරගේ මහත්මයාට වැඩසටහනට හොඳ ආරම්භයක් ලබා දුන්නා. ඒ වගේම මේ අපි හැමදාම කතා කරනවා වගේ මේ අපි අද සාකච්ඡාවට බඳුන් කරන දේ අපි මේ අද ලබා ගන්න පාරම්පරික දැනුම සම්බන්ධයෙන් තවත් කීප දෙනෙකුටම අඩුම ගානේ තව 4 දෙනෙකුට 5 දෙනෙකුටවත් මේ දැනුම බෙදා ගන්න අපේ පැරණි පාරම්පරික දැනුමත් එක්ක එක්වලා තිබුණ සමාජය නැවත වරක් අපි ඉස්මතු කරගන්න උත්සාහ කරමු. අද මම සාකච්ඡාවට බඳුන් කරන්න සූදානම් වන්නේ අපි හැම දෙනෙක්ම දන්න උඳු පියලිය ගැන. ඉතින් උඳු පියලිය වලින් අපිට මොනවද කරන්න පුළුවන්? කොහොමද උඳු පියලිය ඖෂධ විදියට යෙදෙන්නේ? මේ දේවල් ගැන අද සාකච්ඡා කරමු. ඉතින් මම මෙතන මේ මේකේ ලියලම තියෙනවා උඳු පියලිය කොහොමද භාවිතාව කියලා. මේකේ මම මිෂන් අසන්නටත් කිරි ඉරෙන්නටත් උඳු පියලිය කියලා ලියන්න විශේෂ හේතුවක් තිබෙනවා. මොකද මේ උඳු පියලිය බොහෝ දෙනෙක් දන්නවා විස වෙදකමේදී ඉතාමත් බහුලව භාවිතා වෙන දෙයක්. ඒ වගේම මේ කිරියක මව්වරුන්ට ඉතාමත් ගුණදායක ඖෂධයක් විදිහට පාවිච්චි කරන්න පුළුවන් මේ උණු පියලිය. ඉතින් අපි එකින් එකට මේ ගැන ඉදිරියට සාකච්ඡා කරමු. ඉතින් ડોક્ટર හැරිස් පතිරගේ මහත්මයා කිව්වා වගේ හැමෝගෙමත් අදහස් සහ යෝජනා අපේ මේ වැඩසටහන ඉදිරියට පවත්වාගෙන යන්න තාමත් වැදගත්. ඔබ මෙතන සියලු දෙනාගේත් අදහස් අපිට බොහොම වටිනවා. ඉතින් ඒ වගේම ඔබ තමුන්නාන්සේලාගෙත් මේ සම්බන්ධ දැනුමක් තියෙනවා නම් මේ දේවල් තියෙනවා නම් අපිත් ඒ දේවල් අහන්න කැමතියි. මේ වගේ හදාගන්න විවිධ අත්බෙහෙත් සම්බන්ධව මොකද විවිධ පරම්පරාවල විවිධ ආකාරයේ දැනුම් පද්ධති තියෙන්න පුළුවන්. ඒ දේවලුත් එක්ක වැඩසටහනට ඉදිරියට කරගෙන යන්න පුළුවන් නම් ඉතාමත් අගේ. හොඳයි. උඳු පියලිය වර්ග කීපයක් අපිට දක්නට ලැබෙනවා. ඊන් උඳු පියලිය, ඇත් උඳු පියලිය, මහ උඳු පියලිය කියලා. ඉතින් ඒ වගේම තවත් මේ විවිධ නම් වලින් උඳු පියලිය හඳුන්වලා තියෙනවා. මිදිලිඳු පත්‍ර කියලා හඳුන්වලා තියෙනවා. ඒ වගේම මුං වෙන්න, හෙළඩිය කියන නම් වලිනුත් උඳු පියලිය හඳුන්වලා තියෙනවා. ඒක සංස්කෘතික භාෂාවෙන් වෛද්‍ය ග්‍රන්ථවල මේ මාසපර්ණි, බය පූජා, කාම්බෝජි, මහා සභා වගේ නම් වලින් හැඳින්වෙලා තියෙනවා උඳු පියලිය. එතකොට අර මේක උඳු පියලිය වල විද්‍යාත්මක පැත්තෙන් කතා කරොත් මේක බහු වාර්ෂික පැලෑටියක් මේ අපිට නිතරම හැමතැනම දක්නට ලැබෙනවා. බහුලවම ඖෂධ මේ විදිහට භාවිතා වෙන්නේ මේ උඳු පියලිය. ඊට අමතරව අනිත් උඳු පියලිය වර්ගත් මේ ඖෂධ පිණිස යොදා ගන්නවා දක්නට ලැබෙනවා. නමුත් උඳු පියලිය වල ගුණාත්මක බව ඉතාමත් වැඩි කියලා අපි මේ සලකන්නේ උඳු පියලිය. මේ දැකලා ඇති මේ ඉස්සර ගෙවල් වල
මිතුලේ උදු පියලිය වඳුරක් වවාගෙන හිටියා අපේ අත්තම්මලා සීලා. ඕක මේ උදේ හවස සමහර අය නිතර පාගනවා. උදු පියලිය පෑගෙන එක හොඳයි ඇහැට හොඳයි කියලා නිතරම වගේ පාගනවා උදු පියලිය. ඒ වගේම වෙනම උදු පියලිය ගොල්ලක් මේ හදාගෙන හිටියා. ඒක පාගන්න දෙන්නේ නැහැ. ඒකටත් හේතුව මම මේ සාකච්ඡාව ඉදිරියට කරගෙන යනකොට අපි කතා කරමු. ඉතින් මේක හීන උදු පියලිය ඊළඟට මේ මහා උදු පියලිය මේ ඔක්කොම මේ අපේ උසුප් පැල හඳුනාගනිමු සමූහයෙන් උපුටාගත්ත ජයාරූප කීපයක්. මට උදු පියලිය ජයාරූපයක් හොයාගන්න බැරි වුණා. ඊළඟට මේ උදු පියලිවිල ಗುಣ ගැන කතා කරොත් එහෙම මේ උදු පියලිය ගුණ වශයෙන් සිසිල් ගුණයි සීත ගුණයි. ඒකට රස බැලුවොත් එහෙම ඒක මේ මිහිරි හා තික්ත රස දෙකම තියෙනවා. උදු පියලිය වලින් ශුක්‍ර වර්ධනය කරන ගුණයක් තියෙනවා. ඒ වගේම ඉදිමියුම් වාත පිත්ත උණ ලේ දොස් නැසන ගුණයක් තියෙනවා උදු පියලිය වල. ඒ වගේම මේ බොහෝමයක් මේ ගුලිකල්කවල අනුපාන විදියට යෙදෙද්දී විවිධ අනුපාන වර්ගවලදී බොහොම තැන්වල උදු පියලිය යෙදෙනවා අපි දක්නට ලැබෙනවා. ඉතින් අර කතාවටත් කියනවා මේ අරස් හැදෙන්නේ නැති සතෙක් ඉන්නවා නම් මේ හාවෙක්ට අරසස් හැදෙන්නේ නැහැ කියලා. ඒ වගේම වඩු කුරුල්ලොන්ට අරසස් හැදෙන්නේ නැහැ කියලා කියනවා. එතකොට හාව නිතරම උදු පියලි කනම කියනවනේ. ඉතින් ඒක නිසාම හේතුවක් වෙන්න ඇති කියලා මතයක් තියෙනවා මේ හාවුන්ට මේ අර්ශස් රෝගය හැදෙන්න කියලා. අර්ශස් රෝගෙට ඉතාමත් ගුණදායක ඖෂධයක් මේ උදු පියලි. ඉතින් එකින් එක උදු පියලිය වල අපි ගුණ කතා කරමු. හැම ගෙදරකම මේ උදු පියලිය ටිකක් වවා ගන්න පුළුවන්. කිසිම අපහසුවකින් තොරව උදු පියලිය ටිකක් වවා ගන්න පුළුවන්. පෝච්චියක හෝ එහෙම නැත්නම් බිම හදාගත්තා කියලා වරදක් නැහැ. පොඩි දරුවන්ට එහෙම උදු පියලිය පෑගෙනව නම් ඇස් වලට ඉතාමත් ගුණදායකයි. හොඳ තීක්ෂණ ඇස් දෙකක් ලැබෙනවා කියලා පොත්පත්වල සඳහන් වෙනවා. ඒක දිනපතා කරනවා නම් එයාගේ ආයුෂ අවසන් වෙන තෙක් ඒ ඇස් පෙනීම හොඳ තත්ත්වයට පවත්වා ගන්න පුළුවන් කියලා පොත්පත්වල සඳහන් වෙනවා. මේ උදු පියලිය දිනපතාම උදෑසනට පා ගන්න පුළුවන්. ඉතින් මව්පිරි අඩු මව්වරු ඉන්නවා නම් උණු කරගත්තු එළකිරි වීදුරුවකට උදු පියලිය කොළ ගන්නවා. මේකට උදු පියලිය කොළ ටික හොඳට පිරිසිදු කරලා කොටලා ගත්ත යොෂ වීදුරු කාල් මිශ්‍ර කරලා බොන්න දෙන්න පුළුවන්. මේක ප්‍රත්‍යක්ෂ ඖෂධයක්. බොහෝ මව්වරුන්ට අපි භාවිතා කරලා තියෙනවා. ඒ වගේම මේක ප්‍රත්‍යක්ෂ දැනුමක්. ඉතාමත් හොඳින් මව්කිරි වැඩෙනවා. මව්කිරි අඩු දරුවෝන් අම්මලාට මේ උදු පියලිය ඖෂධය පානය කිරීම. ඒ වගේම ශරීරයේ විස නසන හොඳ ඖෂධයක් මේක. දිනපතාම උදෑසනට උදු පියලිය කොටලා අරගත්තු යුෂ මේ සෑන්දි දෙකක් මේ විදිහට දවස් 21ක් බොන්න පුළුවන් නම් ශරීරගත සියලු විස සමනය වෙනවා කියලා පොත්පත්වල සඳහන් වෙනවා. ඉතින් අර වර්තමාන මේක මේ තවත් කොටසක් මේකට එකතු කරලා තියෙනවා. මේ වර්තමානයේදී දැන් ගොඩක් අය කියනවා එන්නත් පාවිච්චි කරාට පස්සේ ඒකෙන් විවිධ අතුරු ආබාධ ඇති වුණා කියලා. ඉතින් අර මොනවා වුණත් රාජ්‍යයක් විසින් ගත්තු තීරණයකට පිටින් යන්න බැරි අවස්ථාවක් වගේ වුණාම ගොඩක් අය අකමැත්තෙන් වගේ එන්නත් අරගෙන තියෙනවා. ඉතින් එහෙම ගත්තා කියලා මේ බය වෙන්න එපා. ඒක මොන වෛද්‍ය ක්‍රමයෙන් වුණත් ඒ උත්සාහය දරන්නේ මේ මිනිස්යාගේ ජීවිතය රැක ගන්න නිසා. ඉතින් එතනදී විවිධ මතිමතාන්තර විවිධ මතවාදී ගැටුම් වෙන්න පුළුවන්. නමුත් කොහොම හෝ වේවා දැන් එන්නත් අරගෙන ඒක මොන හරි තමන්ගේ ඇඟට මොන හරි අතුරු ආබාධයක් ආවා මොන හරි දෙයක් වුණා කියලා සැක හිතෙන ඕනෑම කෙනෙක් ඉන්නවනම් මේ උදු පියලිය ටික මෙන්න මේ විදිහට
උදු පියලිය කොළ ටිකක් අරගෙන ඉවරලා කොටලා යුෂමේ සැඳි දෙකක් දිනපතාම උදේට හිස්පරට පානය කරන්න ශරීරයේ තියෙන සියලු විස නැසීමේ ගුණයක් තියෙනවා. මම මීට කලින් වතාවකදී කතා කරා ඉංගිනි සම්බන්ධයෙන්. ඉංගිනි වලින්ත් අපි කොහොමද ශරීරයේ තියෙන විස නසා ගන්න ඖෂධයක් සකස් කරගන්නේ කියලා. ඉතින් මේ වගේ ඖෂධ ගණනාවක් දේශීය වෙදකමේ තියෙනවා. ඉතින් අපේ පාරම්පරික දැනුම් පද්ධතිය අපේ අම්මලා සීයලා කොහොමද මේ දේවල් භාවිතා කරේ කියලා ඒ දේවල් පොඩ්ඩක් හරි දැනුමක් තිබ්බනම් මේ වගේ වැඩසටහන් හරහා හෝ ඒ දැනුවත් වීම වෙනවා නම් තවත් බොහෝ අය දැනුවත් කරන්න ඔබ දන්න. ඉතින් ඒ වගේ දේවල් වලින් අපේ මේ දේශීය වෙදකම දේශීය පාරම්පරික දැනුම රැක ගන්න උත්සාහ කරන්න වගේ මේ දේවල් ජීවිතවලට එකතු කරගන්න. ඉතින් කෑගගහ ඉන්න එපා වෙන කෙනෙකුට මෙන්න මේකෙන් මට මෙහෙම වුණා මේකෙන් මෙහෙම වුණා කියලා අවශ්‍ය නැහැ. ඔය වගේ ඕනෑම ඉන්නත් කරණයක් හරහා ඕනෑම විදිහක ශරීරයේ යම් විස තත්ත්වයක් ඇති වෙලා වගේ තියෙනවා කියලා Tamanට හිතෙනවා නම් දැනෙනවා නම් මෙන්න මේ ඖෂධය මේ විදිහට පාවිච්චි කරන්න. උදු පියලිය කොටලා ගත්ත යුෂමේ සැඳි දෙකක් දවස් 21ක් බොන්න. ඉතින් අර සමහර අවස්ථාවලදී ගර විස කියලා තත්ත්වයක් ඇති වෙනවා. දැන් ඔය ඉනා බෙහෙත් එහෙම දීලා සමහර අයට මේ ඉනාවක් කන්න දීලා කොහොම කියලා කියනවා. අන්න ඒ වගේ අවස්ථාවලදී ඒ ඉනා විස නැති කිරීමේ ගුණයත් බොහොම හොඳට තියෙනවා. මෙන්න මේ උදු පියලිය වලට ඒකට ඔය Taman දන්නා මොනවා හෝ සබ්බපාපස්සකරණං ගාශාවෙන් වගේ ඒ වගේ 21 වතාවක් හෝ 7 වතාවක් වගේ ඒ ගාතාව කියලා පිරිසිදු සිත් ඇතිව මේක උදෑසන කරන්න පුළුවන් නම් ඒ වගේ පහ කිරීමේ ගුණය තියෙනවා මේ ඖෂධයට කියලා පොත්පත්වල සඳහන් වෙලා තියෙනවා. ඒ වගේම මූත්‍ර රෝග වලට ඉතාමත් හොඳයි මේ උදු පියලිය. මූත්‍ර රෝග වලදී උදු පියලිය සහ මුලින් ගන්න ඕනේ. හොඳට පිරිසිදු කරලා උදු පියලිය ගලවලා ගන්න මුලත් එක්කම ගලවලා අරගෙන තම්බල බොන්න දෙන්න පුළුවන්. මූත්‍ර ආඝාත වගේ මූත්‍ර ආබාධ වලදී වගේ මූත්‍ර ගල් තියෙන අවස්ථාවලදී ඒ වගේ දේවල් වලට ඉතාමත් හොඳ ඖෂධයක් මේ උදු පියලිය. ඊළඟට විවිධ ආහාරමය විෂ වෙන අවස්ථා. ඒ කියන්නේ දැන් විවිධ මේ විස සහිත ශාක කොටස් නියඟලා අත්තන ඒ වගේම ගොඩ කඳුරු වගේ විෂ සහිත වෙන අවස්ථාවලදී උදු පියලිය එකක් සහ මුලින් අරගෙන පිරිසුදු කරලා පොල් එක්ක කොටන්න ඕන. පොල් එක්ක කොටලා ගන්න යුස කිතුල් හකුරුත් එක්ක පොවන්න ඕන. මේකෙන් විස නැසීමේ ගුණයක් තියෙනවා. බොහොම හොඳින් මේ වගේ මේ අපි මේවට ස්ථාවර විස කියලා සඳහන් කරනවා ආයුර්වේදයේදී. මේ ස්ථාවර විස වල මේ විස සහිත බව නැසීමේ ගුණයක් තියෙනවා මේ උදු පියලිය වලට. ඒ වගේම අපි පිස්සු වල්ලෝ අපපුවාම මේ වගේ අවස්ථාවලදී උදු පියලිය විස බොන්න දෙනවා. පොළොන් විසට උදු පියලිය විස බොන්න දෙන්න පුළුවන්. ඊළඟට මේ දියවැඩියාව තියෙන රෝගීන්ට බොහොම ගුණදායකයි මේ උදු පියලිය. මේක අපිට මේ දියවැඩියා රෝගීන් වෙනුවෙන් මේ පානයක් විදිහට සකස් කරගන්න පුළුවන් නිතර භාවිතා කරන්න දියවැඩියා රෝගීන්ට. දියවැඩිය අරගෙන දියවැඩිය සාම්බලෙන් ගන්න ඕනේ. පිරිසිදු කරලා හොඳට වේලන්න. වේලලා කුඩු කරගත්තාම ඒ කුඩු උළුහාල් කුඩුත් එක්ක සමානව අරගෙන තේ වෙනුවට පානය කරන්න ගන්න පුළුවන්. දියවැඩියා රෝගීන්ගේ පිපාසයට බොහෝම හොඳයි. වගේම දියවැඩියාව පාලනය වීමකුත් වෙනවා මේකෙන්. උදු පියලිය වෙල්ල කුඩු කරගත්තු තේ හැඳි භාගයක් ගන්නවා. ඒ වගේම වියලා කුඩු කරගත්තු උළුහාල් තේ හැඳි භාගයක් අරගෙන අපි උණු වතුර අඬු කෝප්පයකට දාලා තේ වෙනුවට පාවිච්චි කරන්න පුළුවන් දියවැඩියා රෝගීන්ට මේ උදු පියලිය. ඒ වගේම පොළොන් දෂ්ටනයේදී ඉතාමත් හොඳ ප්‍රථමාදානයක් මේ උදු පියලිය. ඉතින් උදු පියලිය කැඳ හදලා දෙනවා සමහර අවස්ථාවලදී දීර්ඝකාලීනව පොළොන් දෂ්ටවලදී අපේ විෂ වෙදකමේ කරන විද මහත්තු. මේ පොළොන් දෂ්ටයකදී
ඉතින් ඕනෑම සර්ප දෂ්ටනයකදී උඩු පීලිස පවන්න පුළුවන්. නමුත් විශේෂයෙන් පොළොන් දෂ්ටනයකදී වෙද මහත්යෙක් හමු වෙනතුරු හෝ රෝහල් ගත කරනතුරු උඩු පීලිස දෙකක් පවන්න පුළුවන් නම් ඒයින් විස සෑහෙන දුරට පැතිරීම පාලනය වෙනවා කියලා ඖෂධ අපේ පොත්පත්වල සඳහන් වෙලා තියෙනවා. ඒ වගේම මේ ආර්සස් රෝගීන්ට මම කලින් සඳහන් කරා වගේ ආර්සස් රෝගීන්ට ඉතාමත් ගුණදායකයි උඩු පීලිය. අපි අර කතාවටත් කියනවා වගේ හාවුන් ආර්සස් හැදෙන්නේ නැහැ කියලා. මේ අපි මම අර කීවා මේ උඩු පීලිය මේ පාති දෙකක් මේ ඉස්සර අපේ අත්තම්මලා සියලා හදාගෙන හිටියා කියලා. එකක් මේ හැමෝටම පා ගන්න පුළුවන් වෙන විදිහට පහතින් උඩු පීලිය පාත්තියක් හදාගෙන ඉන්නවා. ඒ වගේම තම උඩු පීලිය පාත්තියක් වෙනම හදාගෙන තිබුණා. ඒක පා ගන්න තියා ඒක ළඟට යන්න දුන්නෙත් නැහැ සමහර වෙලාවට අපේ අත්තම්මලා සියලා. හේතුව ඒක පාවිච්චි කරේ මෙන්න මේ ආර්සස් රෝගීන්ට මේ ඖෂධ පිණිස දෙන්න. ඉතින් අර හැම ගෙදරකම ඔක තියෙන්නේ නැතු වෙති. නමුත් පරණ අපේ අත්තම්මලා සියලාගේ ගෙවල් වල නිතරම උඩු පීලිය පඳුරක් මේ උඩු පීලිය පාත්තියක් නිතරම තිබුණා. පෑගෙන්නම විදියට හදලා තිබුණා. මේ බොහෝමයක් නිවෙස් වල ඒ කාලේ. ඉතින් මේ ආර්සස් රෝගීන්ට මේ උඩු පීලිය රතු ලුණුත් එක්ක කොටලා ගත්ත යුෂ උදෑසන මේ ඉස්බඩ බොන්න පුළුවන් නම් මේ සැහැඳි දෙකක් තාමත් සාර්ථකව ආර්සස් වලට මේ බොහොම හොඳ ගුණයක් ලැබෙනවා. මේකෙන් වෙනත් ඖෂධ භාවිතා නොකළ යුතු මට්ටමට ගන්න පුළුවන් ඕනෑම ආර්සස් ප්‍රභේදයක්. එතනදී කොයිතරම් දුරට පැතිරී තියෙනවද කියන එක බලපානවා. එමුත් ඒ ඇරෙන්න ඕනෑම ආර්සස් ප්‍රභේදයකදී ඉතාමත් හොඳ ගුණයක් ගන්න පුළුවන් හොඳ ඖෂධයක් තමයි මේ උඩු පීලි සහ රතු ලුණු කොටලා ගන්න ඖෂධය. ඉතින් මේක වර්තමානයේදී බොහෝ අයට තියෙන ලොකු ප්‍රශ්නයක් මේ ආර්සස් රෝගේ. ඉතින් ඒකටත් ඔබ දන්න කිහිප දෙනෙක් හෝ දැනුවත් කරන්න මේ ඖෂධ මේ විදිහට භාවිතා කිරීමෙන් මේ ගුණය ගන්න පුළුවන් බව. ඒ වගේම මේකට මේ හොඳ කරමුල් එක්ක ගිතෙල් අඹරලා ගත්ත මේ ඉස්මවකට මේ හොඳ කවියක් තියෙනවා අපේ පොත්පත්වල. ඊමස් පසු කර බෑවක් ගන්නේ උල් කරලියේ මුල් අරගන්නේ බැට දීගත් තෙල් සමග යොදන්නේ සියලු සපුන් විෂමින් දුරලන්නේ. ඒ කියලා තියෙන්නේ උඩු පීලිය ගන්න කියලා තමයි මේ ඖෂධෙට. උඩු පීලිය ඒ වගේම කරමුල් ගිතෙල් සමග අඹරලා ගත්ත ඉස්ම මේක අපි නස්න කිරීමටත් යොදාගෙන තියෙනවා විවිධ සර්පයෝ කාපු අවස්ථාවලදී. ඒ වගේම මේක බොන්න දෙන්නත් පුළුවන්. දැන් මේ දේවල් හොයාගන්න අපහසු නම් උඩු පීලිය ටිකක් පොල් සමග කොටලා බොන්න දුන්නත් ඒකත් ඉතාමත් ගුණදායක වෙනවා. මේ සර්ප දර්ශනය කරපු අවස්ථාවකදී අපේ වෛද්‍යවරයෙක් හමු වෙන තුරු දෙන්න පුළුවන් හොඳ ඖෂධයක්. ඒ වගේම මේ මම අර කලින් කිව්වා වගේ ස්පෙනීම වර්ධනයේට උඩු පීලිය ඉතාමත් ගුණදායකයි. කුඩා දරුවන්ට උඩු පීලිය පාත්‍යක් පා ගන්න පුළුවන් නම් උදේට හවසට ඒක දීර්ඝ කාලිනව කරනවා නම් වයසට ගිහිල්ලා තමන්ගේ ජීවිතය අවසාන වෙනකන් ස්පෙනීම හොඳින් තියාගන්න පුළුවන් කියලා අර මම කලින් කිව්වා වගේම පොත්පත්වල සඳහන් කරලා තියෙනවා. ඉතින් ඒ වගේම ස්පෙනීම වර්ධනයේට බොහොම හොඳයි උඩු පීලිය යුෂ කැඳ පාවිච්චි කරන එක. ඉතින් අර උඩු කැඳ පාවිච්චි කරනකොට මේ කැඳ හදාගන්න උඩු පීලිය කොළ තමයි ගන්න ඕනේ. මුල් ගන්න අවශ්‍ය නැහැ. උඩු පීලිය හොඳට අරගෙන ඒක පිරිසිදු කරලා කොටලා ලබා ගන්න ඉස්ම පළවෙනි සැරේ කොටලා ලබා ගන්න ඉස්ම එක වෙන් කරගන්න. දෙවෙනි සැරේ ලබාගත් ඉස්ම ටිකෙන් සාමාන්‍ය පරිදි කැඳ එක හදන්න. ඒකට සුපුරුදු විදිහට පොල් කිරි සුදුරුණු මේ වගේ දේවල් එකතු කරගත්ත කියලා වරදක් නැහැ. කැඳ එක හදලා ඔක නිවෙන් තියන්න ඕන. නිවෙන් තිබුණාට පස්සේ අපේ ඇඟිල්ලක් දාන්න පුළුවන් වෙන තරමට නිවුණාට පස්සේ අර ප්‍රථමයෙන් ඉවත් කරගත්තු යුෂ ටික කවලක් කරගන්න ඕන. ඊට පස්සේ තමයි බොන්න ගන්න ඕනේ. ඒ විදිහට තමයි කැඳ එක
සකස් කර ගැනීමෙන් ගුණය ලැබෙන්නේ. ඉතින් ඊළඟට උණු පියලි වලින් මේ අපිට පාවිච්චි කරන්න පුළුවන් විවිධ මේ අවස්ථාවක් අපේ දේශීය වේදකමේදී අත් බෙහෙත් විදියට පාවිච්චි කරලා තියෙන අවස්ථාවන් මේ උණු පියලි. අපි මම අර කලින් කිව්වා වගේ මේ බලු විසට පිස්සු වලු මේ විසට අපි උණු පියලිය භාවිතා කරලා තියෙනවා. ඒ වගේම ලේ ගලන තුවාල වලට පාවිච්චි කරන්න පුළුවන් උණු පියලිය කොටලා ඒ තුවාල වලට විස දාලා තියෙනවා. මේ තොල කට පැලෙනවට තාමත් ගුණදායකයි උණු පියලිය පොල් එක්ක කොටලා ඒ යුෂ බීමන්ට පුළුවන් මේ තොල කට පැලීමට බොහොමත් ගුණදායකයි. ඒ වගේම මේ ආම වාත අවස්ථාවලදී උණු පියලිය භාවිතා කරලා තියෙනවා. ස්පෙනීම දුබල අයට මම කලින් කිව්වා වගේ උණු පියලිය උදෑසනම මේ යටිපතුල් වල පෑගෙන පැයට පෑගීම බොහොම හොඳයි. වගේම උණු පියලිය කැඳ පාවිච්චි කරන්න පුළුවන් ස්පෙනීම දුබල අයට. සම්මි විමු අවස්ථාවලදී උණු පියලිය පාවිච්චි කරලා තියෙනවා අඹරලා ආලේප කරන්න. ඉතින් අද අපි මේ උණු පියලිය ගැන සාකච්ඡා කරන්න මේක තමයි අපිට සාකච්ඡා කරන්න තියෙන්නේ. කාට හෝ අදහසක් දක්වන්න පුළුවන් නම් හොඳයි. මේ සම්බන්ධව වෙනත් අදහස් තියෙනවා නම් ඔබ තමුන්නාන්සලා දන්න මේ වගේ සකස් කරගත්තු විවිධ අත් බෙහෙත් හෝ මොනෑම දෙයක් සම්බන්ධයෙන් ඒ වගේම මේ ඔබ තමුන්නාන්සලාට මොන හරි ගැටලුවක් තියෙනවා නම් ඒකත් විසඳ ගන්න පුළුවන් මේ උණු ස්පීඩිය සම්බන්ධව අද වැඩසටහන සම්බන්ධව. මෙතනදී අර එක ප්‍රශ්නයක් මට ආවා මේ සීත ගුණය තියෙනවා සහ සෙම වැඩි කරන්න ගුණයක් තියෙනවා කියලා. එතකොට දැන් මේ කොරෝනා කාලේ නිසා සෙම රෝගයක් තමයි කොරෝනා. එතනදී මේක භාවිතා කරන්න පුළුවන්ද බැරිද නැත්නම් වෙනසක් කරන්න ඕනේද? ඔව් මේ වෛද්‍යතුමනි දැන් අපිට මේ උණු පියලි සීත ගුණයි. ඇත්තට මෙතනදී සමහර විට මේ සෙම විසීමක් වෙන්න පුළුවන්. ඒක තද්ද බල විදියට සෙම විසීමක් වෙන්න පුළුවන්. අර සෙම් ප්‍රකෘති ඒ වගේ කෙනෙක් හිටියොත්. ඉතින් වර්තමානයේදී අර මම අර කලින් කිව්වා වගේ දැන් ඒ වගේ අවස්ථාවක් තියෙනකොට අපිට උණු පියලි වලින් කැඳ සකස් කරලා පානය කරන්න පුළුවන්. එතකොට මේ සීත ගුණය යම් තාක් දුරට අඩු වෙනවා. නමුත් මේ අර මේ ඔබතුමා කිව්වා වගේ උණු පියලි සීත ගුණය වැඩි මේ සාමාන්‍යයෙන් කොවිඩ් වගේ තියෙන අවස්ථාවලකදී මේ පානය කිරීම තරම් සුදුසු නැහැ. මොකද සෙම් විසීමක් වෙන්න පුළුවන්. හොඳයි. තවත් ප්‍රශ්න තියෙනවද අනිත් අපේ ගා වෙනත් යෝජනා මොන හරි තියෙනවද? විශේෂයෙන්ම අර ගෙවත්ත ගැන සඳහන් කළා. මම හිතන්නේ අපිට හැමෝටම ගෙවත්තේ විශේෂයෙන්ම වගා කළ යුතු අපේ බෙහෙත් වලට ගන්න පුළුවන් දේශීය ඖෂධ තියෙනවා. අපි කලිනුත් ඒව ගැන යම් ඒවා ගැන කතා කළා. මට නිකන් අදහසක් දෙන්න පුළුවන් නම් උඩු පීලියත් ඒකට එකතු කරන්න පුළුවන්. ඒ වගේ සාමාන්‍යයෙන් අපි ගෙවත්තේ අපි වගා කරනවා නම් මොන වගේ බෙහෙත්ද සාමාන්‍ය මේවා දේශීය වෛද්‍යකම් පිළිබඳ විශේෂ දැනීමක් නැති සාමාන්‍ය ජනතාවට වත්තක තමන්ගේ ගෙවත්තේ වගා කරන්න පුළුවන් බෙහෙත් පැල කීපයක් ගැන කියන්න පුළුවන් නම් හොඳයි. මම දැන් උඩු පීලියත් ඒකට දැන් අනිවාර්යයෙන්ම අඩංගු විය යුතුයි. වෙන අනිත් පැල කීපයක් ඔව් වෛද්‍යතුමනි මේ දැන් අපි වරින් වර අපි සාකච්ඡාවට බඳුන් කරා එක වර්ගයේ සම්බන්ධයෙන් අපි සාමාන්‍යයෙන් අපේ ඉඟුරු පඳුරක් ඒ වගේම කහ ටිකක් දැන් අර උණු පියලියත් අපිට මේකට මේ භාවිතයට ගන්න පුළුවන්. ඒ වගේම දෙලුම් ගහක් ඒ වගේ විශේෂයෙන් භාවිතා අපි දිනදා අත් බෙහෙත් විදියට පාවිච්චි කරන්න පුළුවන් ඕනෑම දැන් ඇත්තෙන්ම බැලුවොත් එහෙම අපිට මේ කිසිම දෙයක් මේක අවශ්‍ය නැහැ කියලා මේ විසිකන්න බෑ. ඉතින් ඒක නිසා මේ අපිට ඕනෑම විදිහක පොඩි පුංචි තියෙන ඉඩක හරි මොන හරි දෙයක් අපි දැන් මොනර කුඩුම්බිය ගැන බලන්න. අපි ඇත්තට මොනර කුඩුම්බිය ගොඩක් අය මේ සැලකිල්ලට ගන්නේ මේ වැඩක් නැති මේ භාවිතයට ගන්න බැරි වල් පැලෑටියක් තියෙන. නමුත්
මොණර කුඩුම්බිය ඉතාමත් ගුණදායක මේ ඖෂධයක්. මේ කියන්නේ මොණර කුඩුම්බිය කියන්නේ ඕනෑම මේ විදිහක ආතරයිටිස් ප්‍රභේදයකට ඉතාමත් ගුණදායකයි මොණර කුඩුම්බිය කියන්නේ. ඉතින් ඒක නිසා මේ අපිට අර එකක් දෙකක් කියලා මේ ඉවත් කරන්න බෑ. නමුත් මේ පුළුවන් හැකි පමණින් ඕනෑම දෙයක් තමන්ගේ අර ප්‍රදේශය අනුව වෙන දේවල් තියෙනවා. ඉතින් ඒ වගේ දෙයක් මේ වවා ගන්න පුළුවන් නම් ගෙදර ඉතාමත් හොඳයි. දැන් අර සමහර දැන් වීලි කලාපයට ටිකක් බහුලව වගේ අර අඟුණ කොළ වර්ග එහෙම නිතර මේ හැදෙනවා දක්නට ලැබෙනවා. නමුත් අර මේ සීත පළාතට එනකොට මේ ඔය කිරියා ගුණ එහෙම හදාගන්න හරි අමාරුයි. ඉතින් ඒ වගේ දේවල් අර මේ පුළුවන් විදිහට පෝච්චි එක හෝ හදලා තියාගන්න පුළුවන් නම් මේ බොහොමත් මේ ගුණදායකයි. අපේ මේ නිලංක වෛද්‍යතුමත් අපේ සාකච්ඡාවට සම්බන්ධ වෙලා ඉන්නවා. මේ තුමන්ගේ අදහස් දක්වීමක් අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්. නිලංක මහත්මයා අපි අද උඳුපියලිය සම්බන්ධව කතා කරේ. ඒ වගේම මේ අපේ නිවසේ වගා කරගන්න පුළුවන් සරලව අත්බෙහෙත් වෙනුවෙන් භාවිතා කරන්න පුළුවන් ඖෂධ සම්බන්ධයෙන් තමයි කතා කරේ. මේ ඔබතුමාගේ අදහස් දක්වීමක් මම අගය කරනවා. තෙරුවන් සරණයි සනත් මහත්තයා. අයිබෝන්. අයිබෝන් සිල්තනට තෙරුවන් සරණයි. අද මම දැන් තමයි සම්බන්ධ වුණේ. මොනවද දන්නේ සාකච්ඡා කරේ ඖෂධ හැටියට නිවසේදී භාවිත කරන්න පුළුවන් ඒවා. අපි අද මේ නිලංක වේද මහත්තයා අපි කතා කරේ මේ උඳුපියලිය සම්බන්ධයෙන්. උඳුපියලිය වලින් සකස් කරගන්න පුළුවන් අත්බෙහෙත් කීපයක් සම්බන්ධයෙන් සහ උඳුපියලිය අපේ පාරම්පරික ප්‍රත්‍යක්ෂ භාවිතාවන් පිළිබඳව අපි අද සාකච්ඡා කරා. ඒ වගේම මේ අපේ වෛද්‍ය හරිස්පතිරගේ මහත්මයාත් මේ පොඩි ප්‍රශ්නයක් මේ ඉදිරිපත් කරා. අපි ඖෂධ වෙනුවෙන් සකස් මේ නිවසේදී අපේ වගා කරගන්න පුළුවන් ඖෂධීය පෙළෑටි සම්බන්ධයෙන් අත්බෙහෙත් මේ සම්බන්ධයෙන් ඒ ගැන තමයි අපි අද සාකච්ඡාවට බඳුන් කරන්නේ නිලංක වේද මහත්තයා. හොඳයි. මේ ඉතිසරත් මහත්තයා මේකයි තත්ත්වය. ඇත්තටම දේශීය වශයෙන් භාවිත කරන ශාක සම්බන්ධයෙන් ගත්තාම අපේ දේශීය මේ ශබ්දකෝෂයේ නැත්නම් දේශීය ඖෂධ ශබ්දකෝෂයේ තියෙන විදිහට ලංකාවේ ඖෂධ වලින් ඖෂධයක් නොවන ශාකයක් හොයාගන්න බෑ. අපි ගත්තොත් එහෙම උදාහරණයක් විදිහට නියගලා ගත්තත් ඖෂධයක් විදිහට අපි භාවිතා කරනවා මේ ගෙඩිවන පිළිකාව වගේ රෝග තත්ත්වයන් වලදී විෂ රෝග අගද කියන විෂ රෝග තත්ත්වයන් වලදී මේ වගේ දේවල් වලදී නියත පව අපි භාවිතා කරනවා. ඉතින් ඒක හන්දා කඳුරු ගත්තත් ගොඩාක් වෙලාවට ඔය කිඩාරම් ගත්තත් අපි බොහෝම ඖෂධ සම්බන්ධයෙන් භාවිතා කරන ශාකනේ. ඉතින් එතකොට දේශීය වශයෙන් භාවිතා කරද්දී නම් ගෙවත්තක තියෙන රෝටන් කොලේ ඉඳලා අපිට නම් ඖෂධයක් විදිහට යොදා ගන්න පුළුවන්. ඉතින් ඒකේ භාවිතයේ පිළිබඳ අවබෝධයකින් ගත්තොත් තමයි ඒක ඖෂධයක් වෙන්නේ. නැත්තම් ගොඩාක් වෙලාවට ඒක විෂ තත්ත්වයක් බවට පත් වෙලා යනවා. ඉතින් පළවෙනිම දේ තමයි මේ සම්බන්ධයෙන් අපිට නම් දේශීය විදකමේ දුගන්නන ඕනේ ද්‍රව්‍ය ගුණ විඥානය කියලා විෂය ධාරාව. ඒ විෂයකදී ශාකයක තියෙන රස ගුණ වීර්ය විපාක ප්‍රභේය කියන පහ ගැන බොහෝ සංකීර්ණව කතා කරනවා. ඒක දේශීය වෙදකමට එනකොට තවත් සංකීර්ණව කතා කරනවා මේ සූර්ය ගණේ චන්ද්‍ර ගණේ එහෙම නැත්නම් උෂ්ණ ශීත කියන දෙක ප්‍රදාන කරගෙන කරන දෙයක් විදිහට. ඉතින් ගෙවත්තේ තියෙන ඕනම ශාකයක් ගැන අපිට අපෙන් අහුවොත් අපිට කියන්න පුළුවන් අපි දන්න හැම ශාකයකම යම්කිසි ඖෂධමය වටිනාකමක් තියෙනවා. ඉතින් මේ දවස්වල නම් අපිට සුලභව පාවිච්චි කරන්න පුළුවන් දේවල් තමයි මම මේ කුස්සියෙන් වෙදකම පටන් ගන්න පුළුවන් ඕනම කෙනෙක්ට. උදාහරණයක් විදිහට හැම ගෙදරකම කොච්චර මේ භාණ්ඩ මිලී කියලා ගියත් නිතර සුලභව භාවිත කරන කුළු බඩු වර්ග කීපයක් තියෙනවා. උදාහරණයක් විදිහට සුදු ලුණු, රතු ලුණු, කොත්තමල්ලි, ඉඟුරු, කහ, ගොරක, සියඹලා මේ වගේ දේවල් සූදුරු, මහදුරු මේ වගේ දේවල් නිතරම අනිවාර්යෙන් ගෙදරක තියෙනම දේවල්. අපි එදිනදා භාවිත කරන දේවල්. ඉතින් මේ වගේ දේවල් භාවිත කරලා අපිට ලෙඩ රෝග රාශියක් සාමාන්‍යයෙන් සරලව වැළඳෙන රෝග තත්ත්වයන් උදාහරණයක් විදිහට උණ, හෙම්බිරිස්සාව, බඩේ අමාරු, ඊට පස්සේ මලබද්ධය, ඒ වගේම උදර රෝග, පීනස, හතිය, මහන්සිය, ඊළඟට අජීර්ණ තත්ත්වයන් මේ වගේ ગેස්ට්‍රයිටිස් ඒ කියන්නේ අම්ල පිත්ත රෝග තත්ත්වය
එහෙම නැත්නම් පළු දාන එක යගේ සීත පිත්ත කියන රෝග තත්ත්වයන් මේ සියල්ලක්ම සුවපත් කරගන්න පුළුවන් ඔන්න ඔය කියන කුළුපඩු වලින්. ඒවයි භාවිතයේ වැදගත් වෙන්නත් එක හේතුවක් වෙලා තින්නේ ඒක. මොකද අපි දානවන්නේ 3-5 කියලා දෙයක්. එතෙන්දී ගම්මිරිසෙන් ප්‍රදාන කරගත්ත 3ක් සහ ඊට අමතරව තව ඖෂධ 5ක් එකතු කරලා හදාගත්ත එහෙම නැත්නම් සරක්කුව කියලා කියනවා. මේ අපි සරක්කුව කියලා කියන්නේ අත්‍තරම වේද මහත්තයා මේ තෙලක දාන අඩුම කුඩුම ටිකට තමයි අපි සරක්කුව කියලා කියන්නේ. ප්‍රධාන ඖෂධ වලට අමතරව අපි කල්කේ හදාගන්න දාන ඒවට තමයි සරක්කුව කියලා කියන්නේ. ඉතින් ඒ වගේ අපි ව්‍යංජනයක් හදද්දී ව්‍යංජනය තමයි ප්‍රධානම දේ වෙන්නේ. ඒකට දාන අඩුම කුඩුම ටිකට තමයි අපි ඔය සරක්කු කියලා හඳුන්වන්නේ. ඉතින් ඒකෙදි තමයි ඔය 3-5 කියන සාධකයේ එන්නේ. ඒක ප්‍රදේශයෙන් ප්‍රදේශයට පළාතෙන් පළාතට වෙනස් වෙලා තියෙනවා. උදාහරණයක් විදිහට දැන් නුවර පළාතේදී අපි වැඩිපුර මිරිස් කියන දේ භාවිතා කරලා තියෙනවා හරි අඩුයි. හැබැයි අනුරාධපුර පැතිවල එහෙම ගත්තොත් එහෙම මිරිස් කියන දේ සුලභව භාවිතා කරපු ප්‍රදේශයක්. අපි මිරිස් කියලා ඇත්තටම දේශීය වෙදකමේදී භාවිතා කරන්නේ ඔබතුමා දන්නවත් ඇති මේ ගම් මිරිස් වලට තමයි අපි මිරිස් කියලා කියන්නේ. එතකොට මේ උදාහරණයක් විදිහට ඉඟුරු දීලා මිරිස් ගත්තා වගේ කියලා කියමනක් පවා ආවේ. ඔය අපි නිතර භාවිතා කරපු ගම් මිරිස් වෙනකොට අපි රතු මිරිස් කියන එක භාවිතා කරන්නේ ගත්තට පස්සේ. ඇත්තටම දේශීය වෙදකමේදී රතු මිරිස් භාවිතයක් ගැන මේ කඳුතර රාජධානිය යන කල්ම ලොකු පැහැදීමක් එහෙම නැත්නම් ඖෂධයක් විදිහට භාවිතා කරා කියලා කියන්න සාක්ෂිත් නැහැ. ආහාරයක් විදිහට යොදාගත්ත කියන්න පොඩි පොඩි සාධක කීපයක් තියෙනවා. නැත්නම් අපි මිරිස් වෙන ප්‍රභාවිත කරපු ප්‍රධානම දේ තමයි ඔය මේ ගැලෑ කොච්චි එහෙම නැත්නම් කොච්චි කියන එක තමයි මේ ලංකාවේ අපි සුලභව භාවිතා කරලා තියෙන්නේ. ඉතින් ඒ වගේ අද්භේද කීපයක් කියන්නම් ගෙදරක තියෙන ඔය කුළු බඩු වලින් හදා ගන්න පුළුවන් දේවල් ටිකක්. උදාහරණයක් විදිහට නිතර හෙම් ප්‍රතිශාව පීනස හතිය මහන්සිය වගේ දේවල් වැළඳෙනවා නම් මේ කාලේ ලංකාවේ උදෑසන සීත කාලේ ටිකක් වැඩි. දවල් වෙනකොට ගොඩක් වෙලාවට තද අවුරස්මියක් තියෙනවා. ඉතින් ඒකත් එක්ක වේගයෙන්ම හැදෙන්න පුළුවන් රෝග තත්ත්වයක් තමයි ඔය සෙම් ප්‍රතිශාව, උකුර ගැසීම, සෙන්ගෙඩි, ඊට පස්සේ හතිය, හිසේ රදේ මේ වගේ දේවල්. එතකොට මේකේ ප්‍රධානම කෝප කර තත්ත්වෙ වෙන්නේ අපේ ශරීරය නිර්මාණය වෙන පඨවි ආපෝ තේජෝ වායෝ ආකාශ කියන පහේ පඨවි සහ ආපෝ කියන ධාතු දෙක විෂම වෙලා කුපිත වෙලා තමයි එහෙම නැත්නම් කප කියන කොටස කුපිත වෙලා තමයි මේ දවස්වල ඔය කියන රෝග තත්ත්වයන් හැදෙන්නේ. ඉතින් මේ කප නාශනය කරන ප්‍රධානම සංඝටකයක් තමයි ගෙදරක තියෙන අපිට නිතර භාවිතා කරන්න පුළුවන් ඉඟුරු කියන්නේ. එතකොට මේ අමු ඉඟුරු වල විශේෂ ගුණයකුත් මේ වියලි ඉඟුරු වල තවත් ගුණයකුත් තමයි තියෙන්නේ. ඉතින් ඒක හන්දා නිතර අපිට භාවිතා කරන්න පුළුවන් නම් දෛනික පානය කරන දේවල් වලට එකතු කරලා තේ බොන වෙලාවට කිරි එකක් බොන වෙලාවට උනත් පොඩි අමු ඉඟුරු කෑල්ලක් පොත් අයින් කරලා අරගෙන තලලා චුට්ටක් හිතා ගන්න පුළුවන් නම් මේ දවස්වල පහසුවෙන් අපිට ඔය කියන තත්ත්වයන් වලින් සුවපත් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් පානයක් විදිහට ගන්නවා නම් ඉඟුරු, කොත්තමල්ලි, වෙනිවැල් ගැට, සුදුරු මේ කියන 4 සමානව අරගෙන පාට වැටෙනකල් තම්බලා. අපි ඒකට කියනවා තැම්බුමක් කියලා. එහෙම නැත්නම් කහට කියලා කියනවා. කහට පාට වැටෙනකල් තම්බලා. මේක අටයකට හින්දන්න අවශ්‍ය නැහැ. පෙරලා පානය කරන්න පුළුවන්. පොතු අයින් කළා තමයි මේව ගන්න ඕනේ. සුදු නූණු වල තියෙන වේදනානාශක ගුණයක්, ඉඟුරු වල තියෙන වේදනානාශක ගුණයක්, වෙනිවැල් ගැටි වල තියෙන ප්‍රතිඔක්සිකාරක ගුණයක්. එහෙම නැත්නම් අපේ ඇඟේ ශරීරයේ තියෙන ප්‍රතිශක්තිකරණය වර්ධනය කිරීමේ ගුණයක්. ඉතින් ඒ වර්ධනය කිරීමේ ගුණයක් යොදාගෙන අපේ දුර්වල වෙලා තියෙන ප්‍රතිශක්තිකරණය වැඩි කරගන්නත්, දීපනීය ගුණය ඇති කරගන්නත් අන්තිමයි දැන් අපි වේදනාවට සම්බන්ධ වෙන ප්‍රධානම සාධකය කියලා කියන්නේ මධ්‍ය ස්නායු පද්ධතිය. ඒතර එහෙම නැත්නම් අපේ විදිහට ගත්තොත් එහෙනම් මධ්‍ය නාඩිය පද්ධතිය. මේ මධ්‍ය නාඩි පද්ධතිය ප්‍රබලව ගමන් කරන්නේ වාතය. ඒතර වාත කෝපකර තත්ත්වයක් හන්දා තමයි අපිට වේදනාවන් සියල්ලක්ම ඇති වෙන්නේ. උදාහරණයක් විදිහට අපේ කකුලක වේදනාවක් ආවත්, අතක වේදනාවක් ආවත්, ඇහැක වේදනාවක් ආවත් අපේ විදිහට වාතය කියන සාධකය තමයි තින්ද ප්‍රබල වෙන්නේ. ඉතින් ඒ දේවල් සම්බන්ධ වෙන්නේ මොළයට. ප්‍රයෝම මධ්‍ය නාඩි පද්ධතිය හරහා මොළයට සම්බන්ධ වෙලා මොළයට තමයි මේ දේවල් දැනෙනවා කියලා අපි විශ්වාස කරන්නේ. ඉතින් එතකොට මොළේ ක්‍රියාකාරීත්වය තීව්‍ර කරගන්නත්, වේදනාව තුරන් කරගන්නත් අර වාත කුපිකතාවය එහෙම නැත්නම් අපාන වාතය සහ උදාන වාතයේ ක්‍රියාකාරීත්වය විෂම වීමෙන් හටගන්නා වූ වේදනාව ඕනම වේදනාවක් හිසිරද වෙන්න පුළුවන්. හන්දිපත් වල වේදනාවක් වෙන්න පුළුවන්. උදරයේ ඇති වෙන වේදනාවක් වෙන්න පුළුවන්. මේ වගේ වේදනා තත්ත්වයක් සමනය කරගන්න
මේ ඖෂධ 4 එකතු කරලා අර විදිහට තැඹුමක් ඇටියට දෛනිකව අඬු කෝප්පයක් ප්‍රමාණය පමණ උදේට අවසරත් පානය කරන්න පුළුවන් නම් ඔය කියන ගොඩාක් රෝග තත්ත්වයන් මේ දවස්වල සුලභව ඇති වෙන රෝග තත්ත්වයන් වලින් සමනය කරගන්න එහෙම නැත්නම් සුවපත් වෙන්න පහසුවෙන් තුරන් කරගන්න පුළුවන් හැකියාවක් තියෙනවා මේ වගේ තියෙන අර වාතනාශක ගුණයත් එක්ක. ඊළඟට අපිට ආහාර ජීර්ණ ක්‍රියාවලියේ දුර්වලතාවයක් නැති වෙනවා අපේ විෂම ආහාරයන් හන්දා. උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම මේ දවස්වල තියෙන ආර්ථික අපහසුතාවයත් එක්ක ගොඩක් මිනිස්සු පුරුදු වෙලා තියෙනවා වේලක් හෝ දෙවේලක් ආහාර ප්‍රධාන ආහාරය විදිහට බත් අරගෙන අතුරු ආහාරයක් විදිහට මොනවා හරි ආහාරයක් ඒක අතෝ පාන් පිටි සහිත ආහාරයක් වෙන්න පුළුවන් ඒ වගේ දෙයක් ආහාරයට ගන්න. ඉතින් ඒවත් එක්ක ඇති වෙන තත්ත්වය තමයි අපි පොඩි කාලේ ඉඳලා 3 වේලක් කන්න පුරුදු වෙලා. එහෙම නැත්නම් කෙනෙක් හිටියොත් 2 වේලක් කන්න පුරුදු වෙලා ඒක විෂම තත්ත්වයටපත් වුණොත් එහෙම අපේ ආමාශයේ ක්‍රියාකාරීත්වය වෙනස් වෙනවා. අපි කියන කෝෂ්ඨගත අග්නි, ජඨරාග්නි පාකේ ආහාර ජීර්ණ ක්‍රීමේ ක්‍රියාවලිය දුර්වල වෙලා යනවා. ඒ දුර්වල වීමත් එක්ක වෙන්නේ ආමය කියන தත්ත්වය ඇති වෙන්න පටන් ගන්නවා. ආමය ඇති වෙන්න ප්‍රධානම හේතුවක් වෙන්නේ අපේ විෂම ආහාර සහ නිසි ආහාර කළමනාකරණකින් තොරව ආහාරයට ගන්න එක. එහෙම නැත්නම් අපිට ආහාර ප්‍රතිපත්තියක් නොමැතිකම. ඒ කියන්නේ අපි කියන උදේට රජෙක් වගේ කන්න ඕනේ කියලා. දවල්ට සිටුවරෙක් වගේ කන්න ඕනේ කියලා. රැට යාචකෙක් වගේ කන්න ඕනේ කියලා කියනවා. ඊට පස්සේ ඔකට අමතරව සිංහලයේ තියෙන කතාවක් ආහාර දෙවේලක් ගත්තොත් අපි ඒකට කියනවා නිරෝගී කියලා. ආහාර තුන් වේලක් ගත්තොත් අපි ඒකට කියනවා රෝගී කියලා. ආහාර එක වේලක් ගත්තොත් අපි ඒකට කියනවා යෝගී කියලා. ඉතින් යෝගියයි යෝගී කියලා කියන්නේ උචිතයි කියන එක. ඒකන්ත තමයි ධර්මයේ බොහෝ වෙලාවට එක වේලක් වළඳන්න කියලා භික්ෂුවකට අනුදැන වදාළ තියෙන්නේ. නමුත් රැකියාවක් කරන මහන්සි වෙන කය වෙහෙසවන පුද්ගලයන්ගේ පෝෂණය සඳහා ශරීර සෞඛ්‍ය එහෙම නැත්නම් ව්‍යාධිශමත් එහෙම නැත්නම් වර්තමාන කියන විදිහට ප්‍රතිශක්තිකරණය වර්ධනය කරගන්න නම් අපිට හොඳ පෝෂදායී ආහාර වලින් ලැබෙන පෝෂක අත්‍යවශ්‍යයි. ඒකන්ද ඒකට අපිට 3 වේලා කන්න වෙනවා. ඉතින් මේ 3 වේලා කද්දි අපි අර විදිහට රටාවක් හදා ගන්න උදේට රජෙක් වගේ, දවල්ට සිටුවරෙක් වගේ, රාට යාචකෙක් වගේ ආහාරයට ගන්න කියලා. ඒකෙදි උදේට රජෙක් වගේ ආහාරයට ගන්න කියලා කියන්න හේතුවක් තියෙනවා. අපි දන්නවා දල්දා මාලිගාවේ තේවන් වලට සම්බන්ධ එහෙම නැත්නම් ඒ දානෙම කටයුතු කරලා තියෙනවා නම් එයාලා දන්නවා ව්‍යංජන 32ක් එක්ක. ඒ කියන්නේ මාළු පිණි ව්‍යංජන 32ක් එක්ක නැලි 32ක බත් දල්දා වහන්සේ උදෙසා පූජා කරනවා. මේක පළවෙනි විමලධර්ම සූරිය රජුරුවන්ගේ භෝජනාගාර තිබ්බ භෝජනයන් දල්දා වහන්සේ උදෙසා පූජා කිරීමක් වෙනුවෙන් කරපු තේවාවක් විදිහට ඒක සිද්ධ කරපු දෙයක් කියන එක අපි දන්නවා. ඒ කියන්නේ දැන් කවිකාර මඩුව ගත්තොත් එහෙම ශ්‍රී වික්‍රම රාජසිංහ රජුණන් තිබ්බ භක්ති ගීත කණ්ඩායම තමයි උන්වහන්සේ පූජා කරන්න සතුටු වෙලා දල්දා වහන්සේට. ඒක ඉතින් අදටත් කවිකාර මඩුව විදිහට බදාදා තේවාවන් වලදී සිද්ධ කරනවා. අන්න ඒ වගේ පූජාවක් විදිහට අර රජුරෝ වළඳපු ව්‍යංජන 30ක්. එතෙන්දී එළවලු වර්ග වගේම මුංගට කෝපි කඩල ධාන්‍ය වර්ගත් ඒ වගේම මාංශ ආහාරත් සමහරට පූජා කරන හැබැයි ඒවා වෙනුවෙන් දැන් වර්තමානයේ මාංශ ආහාර තියන්නේ නැහැ. ඉතින් ඒ වගේ එතකොට මේ ව්‍යංජන 32ක් එක්ක පුද්ගලයෙක්ට කෑම ගන්න පුළුවන් කියන ගැටලුවක් එනවා. ඇත්තටම මේ එතෙන්දී ඒක ගමේ ගොඩේදී නම් හත් මාළුව එහෙම නැත්නම් එළවලු වර්ග 7ක් එකතු කරලා හදා ගන්න ව්‍යංජන මේ වගේ දේවල් එක්ක එකතු කරලා ඒකත් අපි දන්නවා ගැමියෝ අතර නම් තිබ්බ ලොකු දැනුමක් එකතු කළ යුතු ඖෂධ ගැන. එහෙම නැත්නම් එකතු කළ යුතු ව්‍යංජන ගැන හොඳ අවබෝධයක් තිබ්බා. කවුරුත් දැන් කැඳක් හදවුවත් ඒ කාලෙදී එකතු කරන්නේ හාතා වාරියයි කරපිංචයි එකට යොදාගන්නේ නැහැ. මොකද කරපිංචවල තියෙන ගුණයට වඩා හාතා වාරියේ ගුණේ තියෙන එක වෙනස් වෙනවා. දැන් තව දෙයක් උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම අපි පොල්පලා එක්ක නීරමුල්ලිය ඒ වගේ දෙයක් එකතු කරන්නේ නැහැ. මොකද ඒකෙන් වෙන්නේ ඖෂධ වල ගුණයන් විෂම වෙනවා වෙනස් වෙනවා. අර අපි බලාපොරොත්තු වෙන ගුණයන් ගන්න බෑ. තව උදාහරණයක් මම කියන්නම්. අපි දන්නවා දියවැඩියාව සුවපත් කරන්න යොදා ගන්න ඖෂධයක් තමයි මාදන් කියලා කියන්නේ. ඒ වගේම කොතලිහිමුඩු කියලා කියන්නේ. වර්තමානයේ ප්‍රචලිත වෙද්ද මස් පැද්ද කියලා කියන්නේ. එතකොට මේ තුනම සාමාන්‍යයෙන් සමව මේ තුනම එකට යෙදෙන කිසිදු අට්ටෝරුවක් නැහැ. දේශීය වෛද්‍යකමේ සඳහන් වෙන හෝ ආයුර්වේදයේදී සඳහන් වෙන. ඒකත් කියන්න ඕනේ මේ වෙලාවේදී. මේ තුන එකතු කරොත් එහෙම අපිට පුළුවන් වෙන්න ඕනේ වඩා සාර්ථක දියවැඩියාව සුවපත් කරන ඖෂධයක් හදාගන්න. හැබැයි මේ තුන එකතු කරලා ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරලා තියෙනවා ජාතික විද්‍යා පදනමේ ડોક્ટર රණසිංහ කියන අපේ ආචාර්යතුමා.
ඉතින් ඒකෙදි එතුමා හොයාගත්ත කාරණාව තමයි කොතලෙහිමුතු වල තියෙන ඖෂධ ගුණය මගී අර මාතන් වල සහ මස් බැද්ද වල තියෙන ගුණය 80%කින් විතර අඩු කරනවා. ඒ කියන්නේ මේ ඖෂධ ඒකීයව ගන්න එකේ තියෙන ගුණය අර තුන එකතු කරලා ගන්න එකෙන් ලැබෙන්නේ නැහැ කියන එක. ඉතින් ඒවා පිළිබඳව අතීතයේ පැරණියන් තුළ ඒ වගේ විද්‍යාත්මක වර්තමානයේ තියෙන ඔය නවීන විද්‍යාත්මක දැනුම තිබෙන්නේ නැතත් එයාලා තුළ අර රසගුණ වීර්ය විපාක ප්‍රභවය පිළිබඳව තියෙනා වූ දැනුම තුලින් එයාලා ඒ පිළිබඳව දැනගෙන දෙවති. ඒකන්ද බොහෝ වෙලාවට ඒකීය වශයෙන් ලබා ගන්නා වූ ඖෂධ වලින් තමයි කැඳ නිර්මාණය කරලා තියෙන්නේ. කලවම් කැඳ කරනවා නම් ඒ පිළිබඳ අනිවාර්යෙන් අපි තුල යම් හේව අවබෝධයක් තිබිය යුතුයි කියන එක තමයි මගේ විශ්වාසය. ඒ වගේම තමයි අපි එළවලු කලවම් කරා. දැන් අපි දන්නවනේ කෙහෙල් මුව වලට කොස්සට දාලා අපිට ගන්න පුළුවන්. හැබැයි අපි කොස්සට දාන්නේ නැහැනේ බටු වලට. ඒ වගේ අපි තුල තියෙනවා ඒකටම ආවේනික වෙච්ච සවිඥානික දැනුම. ඒ දැනුම අපි සතත අභ්‍යාසය තුලින්, ඒ කියන්නේ තමා විසින් තමාව පුහුණු කිරීම තුලින් ලබාගත් දැනුම. අද්දුටුවේ ප්‍රත්‍යක්ෂයි කියන දැනුම ඥානය තුලින් ලබාගත් දෙයක් තමයි අපි තිබ්බේ. ඉතින් ඒ වගේ එක හඳක් කැඳක් වුණත් නිර්මාණය කරගන්නදී ඒකීය කැඳකට යනවා නම් වඩා හොඳයි. අර වගේ ද්‍රව්‍ය ගුණ විඥානය පිළිබඳව විශේෂ පදාර්ථය පිළිබඳව දැනුමක් නැති කෙනෙක්ට. ඒක හන්දා එහෙම ගියොත් අපිට අර බලාපොරොත්තු වෙන ගුණදායක පෝෂණය ඒ ඖෂධයක එහෙම නැත්නම් එළවලුවක එහෙම නැත්නම් ව්‍යංජනයක් තුලින් ලබා ගන්න පුළුවන් වෙනවා මේ කාලේදී ආහාර ටික ගන්නවා නම්. ඉතින් ඒක හන්දා වඩා සාර්ථක වෙන්නේ අර වගේ අපිට ව්‍යංජන 32ක් මේ කාලේදී හදාගන්න බැරි හන්දා හොඳම දේ තමයි අපි වෙන් කරගන්න ඕනේ අපි ගන්න ආහාරවල තියෙන පදාර්ථ මොනවද කියලා. ප්‍රෝටීන් පදාර්ථ මොනවද වැඩිපුරම තියෙන්නේ කියලා. දැන් නිර්මාංශ කෙනෙක්ට පැහැදිලිවම ප්‍රෝටීන් ඌනතාවයක් ඇති වෙන්න පුළුවන් මාංශ ආහාර වලින් ලැබෙන්නේ නැති පෝෂක හන්ද. ඉතින් ඒක එයාට තුරන් කරගන්න පුළුවන් බොහෝම. දැන් අපි උදාහරණයක් විදිහට ගත්තොත් ධාන්‍ය විශේෂවල ප්‍රෝටීන් සුලභව තියෙනවා. දැන් අපි හරක් මස් කිලෝ එකක් කෑවත් මත් වෙන්නේ නැති වුණාට වඳුරුමයට පතක් කෑවොත් එහෙම මිනිස්සෙක් මත් වෙනවා. සමහර වෙලාවට වමනේ පවා යනවා. මොකද වඳුරුමය වල එච්චර තරම් අර ඇඟට තරම් ඒ කියන්නේ ඇඟේ ප්‍රමාණයට වඩා දෛනිකව අවශ්‍ය ප්‍රමාණයට වඩා හයි ප්‍රෝටීන් කියලා කියන එහෙම නැත්නම් ප්‍රෝටීන් බහුල ආහාරයක් තමයි වඳුරුමය කියලා කියන්නේ. ඊට පස්සේ විටමින් වර්ග AD වැඩිපුරම තියෙනවා දබලවල. ප්‍රෝටීන් හොඳට තියෙනවා දබලවල. ඉතින් ඒ වගේ විටමින් සහ ප්‍රෝටීන් අවශ්‍ය කෙනෙක්ට දබල වගේ දේවල් කෑමට ගන්න පුළුවන්. ඒ වගේම යකට හොඳට තියෙන ආහාරයක් තමයි කෙහෙල් මුව කියලා කියන්නේ. ඒ වගේම වැටේ මුරුංගා කියලා කියන්නේ. මුරුංගා කරල් වල එක ගුණයක්, මුරුංගා පොත්තේ තව ගුණයක්, මුරුංගා කොළවල තව ගුණයක් තමයි. ඉතින් දෛනිකව එකතු කරගන්න කෑමකට අපිට මුරුංගා පොතු කෑමට ගන්න කියන්නේ ආහාරයට හපලා ගන්න බෑ. ඒකත් අපිට මුරුංගා පොතු වලින් කැඳ හදලා බොන්න පුළුවන්. මුරුංගා පොතු කියලා කියන්නේ උග්‍ර වේදනානාශකයක්. ඒ වගේම පිළිකානාශක ගුණයක් තියෙනවා මුරුංගා පොතු වල. ඒ වගේම ඔය ආතරයිටිස් වගේ අපි ගත්තොත් එහෙම අමවාත සංනිසෝත කියන රෝග තත්ත්වයන් තුරන් කිරීමේ හැකියාවක් තියෙනවා මුරුංගා වලට. ඊට පස්සේ කොණ්ඩේ යනවනම් නියපොතු අව පැහැවෙලා දුරවන් වෙලා ඒවා කැඩිලා යනවනම් දත් ගැලවෙන වගේ රෝග තත්ත්වයන් තියෙනවා නම් ඒ වගේ අවස්ථාවලදී අපේ මුරුංගා පොතු කැමට එකතු කරගන්න පුළුවන්. එහෙම නැත්නම් අපි හදන පොදි ව්‍යංජනයකට අලකරියකට උනත් අපිට මුරුංගා පොත්තක් අරගෙන සුද්ධ කරලා පොත්ත තලලා දාලා කුරුඳු දානවා වගේ එහෙම පාවිච්චි කරලා ඒක ඉවත් කරලා කැමට ගන්න පුළුවන්. ඒවෙන් යම් පොඩි ඖෂධීය ගුණයක් ඒකට එකතු කරගන්න පුළුවන්. මේ වගේ ඒ වගේම තමයි මලබද්ධය වගේ තියෙන රෝග තත්ත්වයන්. يعني බොහෝ දෙනෙක් ඇති වෙන රෝග තත්ත්වයක් තමයි මලබද්ධය කියන එක. ඒක ඇති වෙන්න හේතු තියෙනවා විෂම ආහාර ගන්න එක. දැන් අපි දෛනිකව රාත්‍රියේදී අපි පොලොස් මුං ඇට කවුපි කඩල අර්තාපල්ලල ඉන්නල හොන්ටල වැල්ලල බත්තල මේ වගේ දේවල් කෑමට ගත්තේ නැහැ. අපේ පැරණියෝ ඒවා කෑමට ගත්තේ කොස් ගෙඩියක් කියන්නේ දවල් වෙනකොට කඩලා ඒ කල්ල සුද්ධ කරලා මල්ලු ගලවලා ඒක ලිපේ තියෙනවා මදගින්න. රැයට වෙනකල් දරලියක් දාලා මේක මදගින්නේ තියලා උටේට තමයි පොල් ටිකයි කොච්චි ටිකයි ගාලා කහ ටික දාලා අඹරලා මේ කිරි කොස් ටික කරලා ගන්න. ඒ වගේම පොලොස් අපි හදද්දිත් අපේ අම්මලා ඒක නිර්මාණය කරන්නේ රැයට හදලා මදගින්නේ රත් වෙන්න තියෙනවා. දැන් අර තියෙන ප්‍රෙෂර් කුකර් කියන උපකරණ වල තාක්ෂණික පහසුව ඒ වගේම ගෑස් භාවිතය මේ වගේ දේවල් හන්දා මිනිස්සු ගොඩක් හුරු වෙලා තියෙනවා. හැමෝම විවේක වෙන්නේ රාත්‍රී කාලයේදී. රාත්‍රී කාලයට මේ බර දේවල් ආහාරයට ගන්න. ඉතින් එතෙන්දි වෙන්නේ දැන් ඉස්සර විදුලි ආලෝකයේ තිබ්බේ අඩුවෙන්. ඒක හන්දා මිනිස්සු පුරුදුනා හවහින් නිදාගන්න. හවහින් නිදාගෙන පාන්දරට අවදි වෙන බ්‍රහ්ම මුහූර්තයේදී අවදි වෙන 4:12 5:24 අතර කාලය තුල
ඒ කියන්නේ කුරුල්ලෝ කෑ ගහන වෙලාව වෙනකොට මිනිස්සු අවදි වෙන්න පුරුදු වෙලා හිටියා. නෑ අර කියමනකුත් තියෙනවානේ. ඔබ සූර්යයාට පෙර අවදි වුණොත් තමයි ඔබට අරුණෝදය දැක ගන්න පුළුවන් වෙන්නේ කියලා. නැත්නම් අපිට අරුණෝදය මග ඉතින් ඒක හන්දා අපි අර බ්‍රහ්ම මුහූර්තයේදී එහෙම නැත්නම් බුද්ධිය වැඩෙනම හෝරාවෙදි තමයි මුහූර්තයේදී තමයි අපි අවදි වෙන්න ඕනේ. කලින් අවදි වෙන්න නම් අපි කලින් නිදා ගන්න වෙනවා. දැන් තියෙන මේ ආලෝක තත්ත්වයන් එක විදුලි පහසුකම් එක අපි හුරුදු වෙලා තියෙනවා රෑ 10 11 12 නැත්නම් විට අපි උනත් 1 2 වෙනත් වගේ වෙනකල් අවදි වෙලා ඉන්නේ. ඒකෙන් අපේ ඇඟට අක්මාවට දිවා කාලයේදී අර තිබ්බ පෝෂකවල තියෙන සාර කොටස් ටික ඇඟට අපි කියනවා සාර සහ කිට්ට කියලා යම් කිසි දෙයක තියෙනවා සාරවත් කොටසක් සහ මල කොටසක්. මේ මල කොටස ඉවත් කරගන්න අපිට අර වකුගඩු වලට අක්මාවට තියෙන හැකියාව අපි අඩු කරලා දාන මේ වැඩිපුර අවදි වෙලා ඉන්නේ. ඒක හන්ද තමයි ඉස්සර අපි පාඩම් කරද්දීම අපේ දෙමව්පිය කියන්නේ රැයට හැරලා ඉන්න එපා පාන්දරෙන් අවදි වෙන්න කියලා. මොකද මේකේ මේ අක්මාව විසින් අපේ ඇඟේ තියෙන විෂ පදාර්ථ ඉවත් කරන නැත්නම් පිරිසිදු කරන රක්තයට පෝෂක වැඩිපුර එකතු කරන කාලේ අපි දැනට බටහිර විද්‍යාවේ පව පරීක්ෂණාත්මකව හොයලා තිනවා 2ත් 4ත් අතර කාලයේදී වඩා පහසුවෙන් එක සුවපත් කරනවා කියලා. ඉතින් ඒක හන්දා අවමයේ තුලදී අපි රාත්‍රී 10ට පෙර නිින්දට යනවා නම් මේ දේවල් හරියනවා. හැබැයි අපි දන්න බොහෝ දෙනෙක් ඉන්නවා රාත්‍රී 10ට තමයි 8න් පස්සේ තමයි කෑම කන්න පුරුදු වෙලා තියෙන්නේ. ඉතින් මේ 10න් පස්සේ එහෙම නැත්නම් 8න් පස්සේ කෑම කාලා මෙයාලා අවදියනුත් ඉඳලා නිදා ගත්තාම මේ ආහාර ජීර්ණය කරන්න අවශ්‍ය කාලය ශරීරයට නැති වෙනවා. ඒ කියන්නේ යාචකෙක් වගේ රාත්‍රියේදී කෑම කන්න කියන එක අපි තුලින් දැන් වර්තමානයේදී ගිලිහිලා තියෙනවා. මොකද අපි දන්නවා රාත්‍රියේදී යාචකයෝ හිඟා කන්නේ නැහැ. ඒ කියන්නේ දැන් නම් රාත්‍රියේදී මිනිස්සු ගැවසෙන හන්දා යාචකයෝ හිඟා කනවා ඇති. නැත්නම් හවස් වෙනකොට කියන්නේ 3-4 වෙනකොට යාචකයෝ ආදින්නා විවත් කරලා අම්බලමකට වැටලා නිදා ගන්න. ඒක තමයි කරන්නේ. ඔය කියන්නේ බොහෝ විට රාත්‍රියේදී යාචකයෝ කරන්නේ Tamanne දාවල් කාලේ ලැබිච්ච දෙයක ඉතුරු කොටසකින් යැපෙනවා. එහෙම නැත්නම් නිරාහාරව ඉන්නවා. ඉතින් ඒකම තමයි මෙතනදිත් කියන්නේ සැහැල්ලු ආහාරයක් අපි ලබා ගන්න වෙනවා. රාත්‍රී කාලේදී එහෙම නැත්නම් නිරාහාරව ඉන්න තරමට තමයි අපේ ආයුෂ රැකෙන්නේ. මොකද අපි නිින්ද අපිට අවශ්‍ය වෙලා තියෙන්නේ දවල් තිස්සේ වැය වෙච්ච සෛල වලට අවශ්‍ය කරන රක්තය එහෙම නැත්නම් අර පෝෂක ටික නැවත ලබා දීලා ව්‍යාධිශමත්වය ඇති කරගන්න. නැත්නම් ප්‍රතිශක්තිකරණය ඇති කරගන්න. ඉතින් මෙතෙන්දී මොළයට සිද්ධ වෙනවා දමන්න අවශ්‍ය කරන රුධිරේ ප්‍රමාණය අඩු වෙනවා. ඒක හේතුවක් ආමාශයේ ආහාර ජීර්ණ ක්‍රියාවලිය සිද්ධ කරන්නේත් අපේ ඇඟේ තියෙන ලේ වලින්ම හැදෙන ඕජාවකින් පෙප්ටික් වගේ එන්සයිම් වලින් තමයි ඒක වර්තමානයේ දැන් වෙන්නේ. අපි එහෙම නැත්නම් කියන ඕජාව කියලා. මේ ඕජාවෙන් තමයි මේ ආහාර ජීර්ණ ක්‍රියාවලිය සිද්ධ කරන්නේ. ඉතින් ඒක සිද්ධ කරන්න වැඩි රක්තය ප්‍රමාණයක් එතෙන් යවන්න වෙනවා. ඒ යවද්දී අර සෛල වලට අවශ්‍ය කරන රක්තේ ප්‍රමාණය ලබා දෙන්න නොහැකි වෙනවා. ඒකෙන් අපි බලාපොරොත්තු වෙන සුඛ නිින්ද එහෙම නැත්නම් සුවපත් නිින්ද කියන එක නැති වෙලා යනවා. එහෙම නැති වුනහම තමයි උදෑසනදී අර අවදි වෙන්න අපහසුතාවය ගැටලුව ඇති වෙනවා. රාත්‍රී කාලයේදී අවදියෙන් ඉන්න බොහෝ දෙනෙක්ට උදෑසන අවදි වීමේ ගැටලු තියෙනවා. එහෙම නැත්නම් එයාලගේ මතක ශක්තියට පවා එහෙම නැත්නම් කායික දුර්වලතාවයට ඇස්පෙනීමට මේ වගේ දේවල් වලට බලපෑම් වෙනවා. අනිත් එක තමයි අපි මතක තියාගන්න ඕන එකම හොඳ දෙයක් තමයි දහවල් කාලේ ඉරේලිය අපිට UV කිරණ එහෙම නැත්නම් මේ අල්ට්‍රාවයලට් වලින් විටමින් D කියන ප්‍රධාන සංඝටකයක් අපිට ලබා දෙනවා. හැබැයි අපි භාවිතා කරන කිසිදු ආලෝකයක් කියන්නේ අපි ගත්තොත් එහෙම කිසිදු විදුලි බුබුලකින් අපිට විටමින් D ලබා දෙන්නේ නැහැ. ඉතින් අපි මේ විදුලි බුබුලු යටතේ අපේ කාලය ගත කරනවා කියලා කියන්නේ එක්තරා ආකාරයකින් වර්තමානයේ නම් මේ සම්බන්ධයෙන් බොහෝ පරීක්ෂණ කරලා තියෙනවා. ඒකයි ඔය එන්න විදුලි සූචිකා සහිත විදුලි බුබුලු දැන් ඉවත් වෙලා ඒක LED කියන සිස්ටම් එක තත්ත්වයටපත් වෙලා තියෙන්නේ. මේක තව අනාගතයේදී තවත් වෙනස් වෙනවා. ඉතින් ඒ වගේ මේවෙන් එන ආලෝකය ඒ කියන්නේ අඩු විදුලි පරිභෝජනයකින් වැඩි ධාරිතාවයක් එහෙම නැත්නම් වැඩි ආලෝකයක් ලබා ගන්න සහ අපි ගන්න විදුලි බුබුලක ආයුෂ කාලය වැඩි වෙන ක්‍රමවේදයකට තාක්ෂණය දියුණු කරගෙන යනවා. ඒ වගේම එයින් පිට අර දැන් අපි දන්නවා නැනෝ තාක්ෂණය යොදාගෙන හදපු විදුලි බුබුලු පව තියෙනවා. ඒ වගේදී අර ඇඟට පිට කරන අපි ගත්තොත් එහෙම ඩව් වයිට් සහ වෝම් වයිට් කියන මේ ආලෝක වලින් එන හැමට අහිත කර බලපෑම, ඇස් වලට අහිත කර බලපෑම මේ දේවල් තුරන් කරන ක්‍රමවේදයක් ඉදිරියේදී බලනවා. මොකද මේ විදුලි බුබුලු යටතේ ජීවත් වෙන එක ලොකු ප්‍රශ්නයක් කරලා තියෙනවා. විශේෂයෙන්ම ඔය බටහිර වගේ රටවල් වල ඒ සම්බන්ධයෙන් සෑහෙන පරීක්ෂණ කරනවා. ලංකාවේ නොකරවුවට ඒ වගේම CFL කියන බල්බ් ජාතිය තුරන් වේගෙන යන්න එක හේතුවක් තමයි ඒක
නිර්මාණය කරන්න යොදා ගන්න බොහෝ රසායනික ද්‍රව්‍යයන් ශරීරයට උග්‍ර විෂ එහෙම නැත්නම් ඒ බල්බයක් අපි දන්නවා මේ වෙල්ල කැඩුනොත් එimhe ජපානයේ වගේ රටවල් වල ඒ මීටර් 10ක 10ක වගේ වපසරියක් සම්පූර්ණයෙන්ම පිරිසිදු කරන එක. වායු ගෝලයේ පව වාතයේ පව පිරිසිදු කරනවා. මොකද ඒකින් පිට කරන දුම පවා පිළිකාකාරක ගුණයක් තියෙනවා. ඉතින් ඒ තාක්ෂණයේ යහපත් ආකාරයට භාවිත කරන රටවල් වගේම ඒ තාක්ෂණය වැරදි විදිහට භාවිත කරලා ලෙඩ රෝග ඇති කරගත්ත රටවලුත් ලෝකේ තියෙනවා. ඒක හන්ද තාක්ෂණය හැම විටම ਸਰව සාධාරණ වෙන්නේ නැහැ. ඒක හන්ද අපි පුළුවන් තරම් බලන්න ඕන ස්වභාව ධර්මයේ මිනිස්සු හැටියට අපිව නිර්මාණය කරේ ස්වභාව ධර්මයේ හන්ද මේ ධර්මතාවය තුල ජීවත් වෙන්න ස්වභාව ධර්මයත් එක්ක ඒකාත්මික වෙන්න ගහක් කොළක් වැලක් යට ජීවත් වෙන්න අපි පුරුදු වෙනවා. ඊළඟට තියෙන කාරණාවක් තමයි ওই වායු සමීකරණය යටතේ ජීවත් වෙන එක. අපිට ස්වභාවික සිසිල් සුළං රැල්ලකින් ලැබෙන පහසුව සහ සැනසීම ශාන්තදායක භාවය අපිට වායු සමීකරණයක් තුලින් කොහොමවත්ම ලබා ගන්න බෑ. අපි ওই වායු සමීකරණයක් යට ඉන්නවා කියලා කියන්නේ නිරන්තරයෙන් එහෙම පුද්ගලයන්ගේ ශරීරයේ හැමේ තියෙනා වූ මෙලනින් වර්ධනයට පවා බාධාවන් සිද්ධ වෙනවා. ඊළඟට කොණ්ඩේ ඉදෙන්න කොණ්ඩේ අකාල පලිත අකලට කෙස් වැටෙන්න ඒ වගේම හැම රළු වැටෙන්න ඉස්සොරි වගේ තත්ත්වයන් නැති වෙන්න එක හේතුවක් වෙනවා මේ වායු සමීකරණ යටතේ ඉන්න එක අධික සීතලක් තුල ඉන්න එක. ඒ වගේම සෛලවල සංවේදීක භාවයේ පවා අඩු වෙන්න එක හේතුවක් වෙනවා. බොහෝ වායු සමීකරණ යටතේ ඉන්න කට්ටියට විශේෂයෙන්ම සපත්තු නිතර දාගෙන ඉන්න කට්ටියට ඔය යටිපතුල් වල වේදනාව අපි ගත්තොත් එහෙම වාත කණ්ඩක කියන තත්ත්වයන් එහෙම නැත්නම් මේ අපි ගත්තොත් විලුඹේ බල්බ් ඒ කියන්නේ කැල්සියම් තැම්පත් වීමේ රෝග තත්ත්වයන් නියපොතු අව පැහැවීම එහෙම නැත්නම් පහසුවෙන් කැඩී යෑම කාන්තාවන්ට නම් විශේෂයෙන් වෙන තත්ත්වයක් ඒක වර්තමානයේදී ඒ වගේ තත්ත්වයක් වෙලා තියෙනවා මේ වායු සමීකරණයක් නිතර ඉන්න එක. අනිත් එක තමයි අපි මතක තියාගන්න ඕනේ අපි ස්වභාව ධර්මයෙන් ඈත් වෙලා ඉන්නේ කාමරයකට කොටු වෙලා බිත්ති හතරක් ඇතුලේ ඉන්නේ අපේ ඇඟට ලබා ගන්න ඕනේ අත්‍යවශ්‍ය සාධකයක් තියෙන ඔක්සිජන් කියලා. මේ ඔක්සිජන් අපිට ලැබෙන ප්‍රමාණය අඩු වෙලා යනවා. දැන් අපි දන්නවා අපිට බිත්තියකට බෑ ඔක්සිජන් සපයන්න. මිනිස්සෙක්ට බෑ ඔක්සිජන් සපයන්න. කම්පියුටරයකට මේසයකට පුටුවකට බෑ ඔක්සිජන් සපයන්න. ඒකට ගහක් ඕනේ. ඉතින් මේ ගහක් යටදී ඒක ඉස්සර පන්ති කාමර වලින් අපේ ගුරුවරු එක උපක්‍රමයක් කරනවා මේ පන්ති කාමරේ ළමයිව එළියට ගෙනියලා බාහිර පරිසරයේ තියලා පාඩම් කියලා දෙනවා. ඒකෙදි මතක ශක්තිය වැඩි වෙනවා. පාඩම් මතක හිටින හැකියාව සහ අවධානය වැඩි වෙලා යනවා. ඉතින් ඒ වගේ උපක්‍රම ගුරුවරු ඉස්සර භාවිතා කරා මේ මානසික පහසු සුවතාවේ ඇති කරලා මතක ශක්තිය ඇති කරා. ඉතින් ඒ ඉස්සර මිනිස්සු පුරුදු වෙලා හිටිය අපි පොඩි කාලේදීම ගස් යට පාඩම් කරා. ඒක හන්දා වත්තේ මිදුලක පොඩි බංකුවක් එහෙම හදලා එතන පොත් ටික තියාන පාඩම් කරන පුරුද්දක් අතීතේ පැරණන් තුල එහෙම තිබ්බා. එහෙම නැත්නම් අපිටත් අපි දන්නවා පන්සල් වල ලොකු විශාල ඉඩක් තියෙනවා. ඔය වනපොත් කරන ස්වාමීන් වහන්සේලාට එහෙම නැත්නම් වැලි මලුවක සක්මන් කරමින් මෙනෙහි කරන්න එහෙම ලොකු ඉඩක් තියෙනවා. ඊළඟට අපිට ඔය පන්සලක එහෙම නැත්නම් පල්ලියක මේ වගේ තැනක තියෙන ශාන්තිදායක භාවය විතරක පරිසරයක් තුල දකින්නේ නැත්තේ අර ගස් කොළන් කියන දේ අඩු වෙනවා. ඉතින් ගොඩාක් පන්සල් වල බොහෝ ගස් තියෙනවා. ඒවා යට නිතර පත්‍ර චලනය වෙනවා. සිසිලසක් ලැබෙනවා. ඔක්සිජන් හොඳට ලැබෙනවා. ඒක අපිට ඔය බෝධි පූජාවක් වගේ දෙයක් තියද්දි ලොකු සැනසීමක් කායික වශයෙන් මානසික වශයෙන් අපිට ලැබෙනවා. ඒක අපි කොච්චර මේ ගෘහයක ඉඳලා තමන්ගේම ගෙදර කාමරයක හිර වෙලා හිටියා කියලා අපිට ඒක ලැබෙන්නේ නැහැ. වර්තමානයේ සුලභ වෙන කාරණාවක් තමයි බොහෝ දරුවන් කාමරවල බිත්ති හතර ඇතුලේ කොටු වෙලා ෆෝන් එකකට හරි කම්පියුටර් එකකට හරි යොමු වෙලා එයාලගේ අධ්‍යාපන කටයුතු කරනවා. හැබැයි ඒ දරුවන්ගේ අපි ගත්තොත් එහෙම ඒ තුලින් පිරිහෙන සාධක බොහෝමයක් තියෙනවා. ඉතින් එන්න අපි සමාජයේ පිරිනවා කියලා කිව්වට වැඩක් නැහැ. ඒකේ පිරිෙන්න බලපාන්නා වූ මානසික සාධක, සමාජීය සාධක, ආහාරමය සාධක පිළිබඳවත් අපි තුල සවිඥානික භාවයක් ඇති කරගත්තේ නැත්තම්. ඉතින් මේ දේවල් වලින් අපි ටික හේතු හොයන්න පටන් ගන්න ඕන. මේ හේතු හොයලා ඒක මකාගෙන ඒ වෙනුවට කරන්න පුළුවන් භාවිතා කරන්න පුළුවන් සරල උපක්‍රම තියෙනවා. ඒ දේවල් වලට යමු නම් සමාජයේ මීට වඩා යහපත් තත්යකට නැත්නම් නිරෝගී භාවයක් තියෙන සමාජයක් බවට පත් කරගන්න පුළුවන් තත්යක් එනවා. ඉතින් ඒ සඳහා භාවිතා කරන්න පුළුවන් දේවල් පිළිබඳව තමයි මම සරලව කතා කරේ. ඉතින් තවත් ඒ වගේ මොනවා හරි දැනගන්න දෙයක් තියෙනවා නම්
දැන් අපි ගත්තොත් එimhe තවත් දෙයක් කියන්න අපිට ગેස්ට්‍රයිටිස් වගේ තියෙන කෙනෙක්ට සරලව භාවිතා කරන්න පුළුවන් පොල් කිරි. පොල් කිරි අපි දේශීය වෙදකමේදී නම් විෂ පානය කරපු කෙනෙක්ට එහෙම නැත්නම් වහ පීපු කෙනෙක්ට ඒ වහ ශරීරයෙන් බැහැර කරන්න තුරන් කරන්න ශරීරයේ තියෙන තනුක භාවයන් ඉවත් කරන්න භාවිතා කරන ඖෂධයක් විදියට පොල් කිරි. ඉතින් අපිට පුළුවන් මේ පොල් කිරි මිටි කිරි අඩු කෝප්පයකට මීපෙන මේස හැන්දක් දාලා පානය කරන්න දවල් කාලයේදී ગેස්ට්‍රයිටිස් අම්ල පිත්තේ කියන රෝග තත්ත්වය තියෙන කෙනෙක්ට ඒ තත්ත්වෙන් මග ඇරෙන්න පුළුවන් වෙනවා. ඒ වගේම දියබත් වගේ දෙයක් කනවා නම් ඒකට භාවිතා කරන්න පුළුවන් රාත්‍රියේදී ඉතුරු වෙන බත්. හැබැයි අපි මේක රයිස් කුකර් වල ඉදෙන බත් වල ඉතුරු වෙන කොටස් ගන්නවට වඩා මොකද ඒක ඇල්මින් එකක් තියෙන්නේ. ඒකට වඩා මැටි මුට්ටියක උයා ගන්න බත් එක්ක ඉතුරු වෙන බත් වලට වතුර ටිකක් දාලා පොල් කිරි ටිකක් දාලා කොච්චි රතු ලුණු ගම්මිරිස් ටිකක් එහෙම නැත්නම් ඉඟුරු පොත්තක් දාලා මේ ඉඟුරු පොත්තක් කියලා කියන්නේ ඉඟුරු පොඩි කෑල්ලක් දාන එකට පොතු ඉවත් කරලා ගත්ත ඉඟුරු කෑල්ලක් අල්ලලා දාලා දිය කරලා ගන්න පුළුවන් නම් ඒ දියපත කනවා නම් ඒත් ඔය අම්ල පිත්ත කියන රෝග තත්ත්වය තුරන් වෙලා යනවා. ඒකදී අපි අනිවාර්යෙන් පොල් කිරි ටිකක් එකතු කරගන්න. ඒ පොල් කිරි වල තියෙනවා අර කියනවා වූ තනුක භාවය. ආමාශයේ තියෙන අර ඇඟට අහිතකරව එකතු වෙන අතිරික්තව ඉතුරු වෙන පෙප්ටික් වගේ එන්සයිම් වල ක්‍රියාකාරීත්වය දුර්වල කිරීමේ හැකියාව සහ රෝග රෝපණය කිරීම කියනවා. තුවාල රෝපණය කිරීම වර්ධනය කිරීම කියනවා. වර්ධනය කිරීම තුරන් කරලා සරව භාවයන් තුරන් කරලා මාංශ වර්ධනය කිරීමේ ගුණයක් පොල් කිරි වලට තියෙනවා. බැක්ටීරියා නාශනය කිරීමේ ගුණය පොල් කිරි වල තියෙනවා. ඉතින් මේ දේවල් එක්ක පොල් කිරි වලින් අපිට භාවිතා කරලා යොදා ගන්න පුළුවන් ඔය ගෑස් අම්ල පිත්ත කියන රෝග තත්ත්වය තුරන් කරගන්න. ඒ වගේම සියඹලා වගේ දේවල් අපේ ආහාර වලට එකතු කරගන්න පුළුවන් නම් නිතර මලබද්ධය වගේ දේවල් තුරන් කරගන්න පහසුවෙන්ම පුළුවන්. ඊළඟ කහවල තියෙන ටර්මරින් කියන ප්‍රධාන විෂනාශනය කිරීමේ ගුණය සහ මස්තිෂ්කයේ වර්ධනය කිරීමේ ගුණය. අපි ලෝකයේ අපි දන්නවා තුන් වේලට කහ භාවිතා කරන එකම જાතියයි. ආහාරයක් විදිහට තුන් වේලම කහ කන එකම જાතියයි ඉන්නේ සමහර ලාංකිකයෝ. ඒ ලාංකිකයෝ නිතර කහ භාවිතා කරන හැම දෙයකටම හැම ආහාරයකටම හැම ව්‍යංජනයක් ඇතුළත්ම එයාලා සම්බෝල ඇරෙන සමහරුණ කහ සම්බෝල ආහාරයට ගන්නවා. ඉතින් කහ භාවිතා කරනවා. ඉතින් මේ කහ භාවිතා කරන එකෙන් ප්‍රධාන වශයෙන් බලාපොරොත්තු වෙන එකක් තමයි අපි දන්නවා කහවල තියෙන අර විස බීජ නාශක ගුණයත් එක්ක ආමාශයේ අභ්‍යන්තරයේ තුවාල තියෙනවා නම් ඒවා වල තියෙනා වූ යම් කිසි සරව ස්වභාවයක් එහෙම නැත්නම් ඒවා පැසවීමකට ලක් වෙලා තියෙනවා නම් ඒ තත්ත්වයන් ඒ වගේම අමහාන්ත්‍ර උඩාන්ත්‍ර වල යම් කිසි තුවාල තත්ත්වයක් තියෙනවා නම් අක්මාවේ තුවාල තත්ත්වයක් තියෙනවා නම් මේවා තුරන් කිරීමේ එහෙම නැත්නම් ඒ වාගේ තියෙන අර විෂ අහිතකර විෂ කොටස් ටික බැක්ටීරියා වගේ දේවල් තුරන් කිරීමේ හැකියාව කහවලට තියෙනවා. ඉතින් කහ භාවිතා කිරීම තුළින් ඒ වගේ අභ්‍යන්තර ශෝධනයක් අභ්‍යන්තර පිරිසිදු කිරීමක් ඒ වගේම ආහාර ජීර්ණය කිරීම පහසු කිරීමේ ගුණයක් වගේ ගුණ රාශියක් බලාපොරොත්තු වෙන්න මේ කහ භාවිතා කරන එක. හැබැයි කහ අති මාත්‍රාවක් භාවිතා කරන්න හොඳ නැහැ. ඒකෙන් අපේ ශරීරයේ වියලි තත්ත්වයටපත් වෙන්නත් පුළුවන් වෙනවා. ඒ වගේම තමයි අපිට ශරීරේ බාහිරින් කහ ගන්න පුළුවන්. කහ ක්‍රීම් වගේ හදා ගන්න පුළුවන්. මී පැණියක කහ කුඩු කලවම් කරලා එහෙම නැත්නම් කස්තුරි කහ වගේ දෙයක් එකතු කරලා කහ හදා ගන්න පුළුවන් කහත් එක්ක. ඉතින් මේ දේවල් ගන්න එකෙන් අපිට හැමේ තියෙන අඳුරු පැහැ ස්වභාවයන් කළු කැලැල් ලප ඒ වගේ ඔය බ්ලැක් හෙඩ්ස් වගේ දේවල් එහෙම නැත්නම් තාරුණ්‍ය පිටිකා කියන්නේ කුරුලෑ වගේ දේවල් ගෙඩි වගේ දේවල් තරව ගලන තුවාල මේ දේවල් සූපත් කරගන්න හැකියාවක් තියෙනවා කහ ශරීරයේ බාහිරින් ආලේපයක් විදියට භාවිතා කරලා. ඒ වගේම දැන් මේ දවස්වල මිනිස්සු ගොඩාක් පුරුදු වෙලා තිනවා ඔය සෙන්ටයිසර්ස් ඒ කියන්නේ මේ අත් පිරිසිදු කරගන්න විතර විස බීජ නාශක දියර පාවිච්චි කරන්න පුරුදු වෙලා තිනවා. ඉතින් ඊට වඩා කහ වතුරට දෙහිලෙල්ලක් දාලා ඒක පාවිච්චි කරන්න පුළුවන් නම් දෙහිවල තියෙන විස බීජ නාශක ගුණය සහ ශරීරයේ අර පිරිසිදු කිරීමේ ගුණයත් එක්ක අලුත් හැමක් වර්ධනය කරගන්න පහසුවෙන් උදව්වක් වෙනවා. කහවල තියෙන අර තුවාල සූපත් කිරීමේ ගුණයත් එක්ක සහ විස බීජ නාශනය කිරීමේ ගුණයත් එක්ක හැමතත් හිතයි කහ කියන දේ. දෙහිත් එහෙමයි හැමත හිතයි. මේ විටමින් වර්ග ගොඩක් තියෙනවා. ඉතින් මේ දේවල් වලින් අර අපි ඇල්කොහොල් අඩංගු මේ විෂ දෙයක් ශරීරයට වර්ණ ගන්නපු සුවඳ කවපු මේ කෙමිකල් දේවල් රසායනික දේවල් ඇඟට යොදා ගන්නවට වඩා බාහිරින් ආලේප කරගෙන නිතර දෑත් පිරිසිදු කරගන්නට අර වගේ ස්වභාවික දියරයක් හැටියට සකස් කරගෙන අත හොදා ගන්න පුළුවන් නම් ඒක ලොකු පහසුවක් වෙනවා සහ ලොකු නිරෝගීතාවයක් ඇති කරගන්නත් ලොකු පිටුවහලක් වෙනවා. ඒ වගේම මේ දවස්වල වැඩිපුරම තියෙන රෝග තත්ත්ව තමයි මේද්‍ය රෝග.
හෘද ශූල කියන වගේ රෝග තත්ත්වයන්. හෘද ශූල කියන්නේ අපි හෘදයාබාධ වගේ තත්ත්වයන්. ඒ වෙතෙන්දි වැඩිපුරම වෙන්නේ හෘදයේ තියෙන කිරීට කියන ධමනිය පුරාම මේද්‍ය තත්ත්වයක් තැම්පත් වෙන එක. ඒකට හේතුව වෙන්නේ අපි ගන්න ආහාරවල තියෙන මේදය අසන්තෘප්ත මේදය ලේත් එක්ක එකතු වෙලා ශරීරයේ ඔය ධමනි ශිරාවල තැම්පත් වෙන්න පටන් ගන්න එක. ඉතින් ඒකට ප්‍රධානම හේතුව අපි තෙල් බහුල ආහාර ගන්න එක. ඉතින් පළවෙනියටම කරන්න ඕනේ මේ මේද්‍ය තෙල් බහුල සහ පිෂ්ඨේ බහුල. විශේෂයෙන්ම ඔය පාන් පිටි වගේ දේවල් වලින් ඈත් වෙන එක. අපි දන්නවා මේ අපි වෙසක් කූඩු සරුංගල් වගේ දේවල් අලවන්න ගත්තත් අපි ගන්නේ වර්තමානයේ නම් විවිධ ගම් භාවිතා කරනවා. හැබැයි අපි පාවිච්චි කරේ පාප්. ඉතින් මේ පාප්ප හදා ගන්න අපි කුරක්කම් පිටි, උණු පිටි, කිතුල් පිටි, මුම් පිටි, කඩල පිටි, කව්පි පිටි භාවිතා කරේ නැහැ. හාල් පිටි භාවිතා කරේ නැහැ. අපි ඒ සඳහා භාවිතා කරේ පාන් පිටි. එතකොට පාන් පිටි කියලා කියන්නේ අපි දන්නවා තිරිඟු වලින් පිට වෙලා එළියට එන පෝෂක කොටස් වලින් තොර 70%ක් විතර අපෝෂක කියන්නේ පෝෂක කොටස් ඉවත් වෙච්චි නිසාරණය වෙච්චි 30%ක් විතර පොඩි ප්‍රමාණයක ගුණ තියෙන පිටි එකක් තමයි අපි පාන් පිටි කියලා භාවිතා කරන්නේ. එතකොට මේ පාන් පිටි වලින් තමයි ලංකාවේ හදන කේක් හදන්නේ, පනිස් හදන්නේ, පාන් හදන්නේ, කොත්තු හදන්නේ, පරාටා හදන්නේ, ලෝඩ් රොටි හදන්නේ, රෝල්ස් හදන්නේ, කට්ලට් මේ හැම එකක්ම හදන්න භාවිතා කරන්නේ ලංකාවේ ඔය කියන පාන් පිටි. ඉතින් මේ පාන් පිටිම තමයි අපි පාප්ප හදන්නත් පාවිච්චි කරන්නේ. ඒතර පාන් පිටි වල තියෙනවා පාප්ප හදන්න දැන් අපිට පාප්ප ගාලා වීදුරුවක යමක් කලවන්න පුළුවන්. නැත්නම් ටයිල් එකක යමක් කලවන්න පුළුවන්. කළු ගලක එහෙම නැත්නම් ලයිට් කණුවක ගහක තාප්පයක ඕනම තැනක අපිට පාප්ප ගාලා දෙයක් කලවන්න පුළුවන්. එන එකේ තියෙනවා විශේෂ ඇලෙන ගුණයක්. මේ ඇලෙන ගුණයට කියන විද්‍යාත්මක සමය තමයි ග්ලූටන් කියන්නේ. ඒතර අපි ඉංග්‍රීසියෙන් ග්ලූ කියලා කියන්නේ ගම් වලට. ඒතර මේ ගම් සහිත දේවල් ටිකක් අපේ බඩට ගියාම බඩවැල් වලත් මේ විදිහටම තැම්පත් වෙනවා. නිකමට පාන් කෑල්ලක් කාලා ඉවර වෙලා ඇඟිල්ලක් අර නියපොත්ත අරගෙන දත්වල ඌරල බැලුවොත් එහෙම චූටි පිටි ගුලියක් එනවා. ඒක හරි ගඳ පිටි ගුලියක් එනවා. ඉතින් මේ වගේ මේවත් ගිහිල්ලා අර වගේ තැම්පත් වෙනවා. තැම්පත් වෙන්නේ අපෝෂක හැටියට තමයි තැම්පත් වෙන්නේ. විශේෂයෙන් තැම්පත් වෙන තමයි අමාශය සහ අක්මාව කියලා කියන්නේ. ඊට පස්සේ අක්මාවෙන් මේවා ලේ වලට එකතු වෙලා හෘද නාලවල තැම්පත් වෙන්න පටන් ගන්නවා. මේ ඇලෙන දේවල් ලේසියෙන් ගැලවිලා ඉවත් වෙලා යන්නේ නැහැ. කාලයක් තිස්සේ දෛනිකව පාන් පිටි පරිභෝජනය කරන්න ගත්තාම වෙන්නේ අර කියන අක්මාගත රෝග සහ හෘදයේ ගත රෝග අනිවාර්යෙන් කෙනෙක්ට ඇති වෙන්න පුළුවන්. දැන් ඒක හන්ද පළවෙනියටම කරන්න ඕනේ අපි මේ දේ අඩංගු ඒ කියන්නේ පාම් ඔයිල් අඩංගු ආහාර වලින් සහ පාම් පිටි අඩංගු ආහාර වලින් ඉවත් වෙන තරමට අපේ ආයුෂ රැක ගන්න පුළුවන් වෙනවා. කාලයක් නිරෝගී හොඳ ආයුෂයක් ලබා ගන්න පුළුවන් වෙනවා. මොකද බත් වලට වඩා ගොඩාක් දුර්වල එහෙම නැත්නම් ගුණ අඩුම ආහාරයක් තමයි පාන් පිටි කියලා කියන්නේ. මොකද පිට රටවල් වල පාන් පිටි කියන්නේ එහෙම නැත්නම් තිරිඟු පිටි ආටා පිටි කියන එකයි ලංකාවේදී අපි භාවිතා කරන පාන් පිටි කියන එකයි අහසට පොළොව වගේ ගුණ දෙකක් තියෙන්නේ. පදාර්ථ දෙකක් තියෙන සංඝටක දෙකක් තියෙන්නේ. ඒවැය තියෙන අපෝෂක ගතිය වැඩි ලංකාවේ වගේ පෝෂක ගතිය බොහොම අඩුයි. ඉතින් ඒකන්ද ලංකාවේ පාන් පිටි වගේ දෙයක් භාවිතා නොකරන තරමට එයාට හොඳ ආයුෂක් භුක්ති විඳින්න පුළුවන් වෙනවා. ඉතින් මේ වගේ තෙල් ඇඟට එන එක අඩු කරගන්න පුළුවන් ප්‍රධානම ඖෂධ දෙකක් තමයි කරපිංච සහ ගොරක කියලා කියන්නේ. අපිට පුළුවන් නම් නිතර ගොරක සහ කරපිංච භාවිතා කරන්න. හැබැයි ගොරක කියන එක අම්ල පිත්ත රෝගී තත්ත්වයේ තියෙන කෙනෙක්ට වැඩි භාවිතා කරන්න හොඳ නැහැ. මොකද ගොරක වල තියෙන විශේෂ ගුණය ආහාර ජීර්ණ ක්‍රියාවලිය ක්‍රමවත් කරනවා වගේම ආහාර රුචිය අඩු කිරීමේ ගුණයකුත් ගොරක වල තියෙනවා. ඉතින් ඒක හන්දා සීනි වගේ තියෙන කෙනෙක්ට ගොරක කිසිම ප්‍රශ්නයක් නැහැ. හැබැයි අම්ල පිත්ත වගේ රෝග තත්ත්වයක් තියෙන කෙනෙක්ට ගොරක වැඩි නිතර ආහාරයට ගන්න එක එච්චර හොඳ තත්ත්වයක් නෙවෙයි. හැබැයි ආහාරයක අපි ගත්තොත් එහෙම අපි දැන් කොස් වලටත් ගොරක දානවා. මාළු වලට ඒ වගේ දේවල් වලටත් ගොරක දානවා. ඉතින් ඒ වගේ දාලා ජීර්ණයට අපහසු ආහාරයක් ගන්න වෙලාවට ගොරක කෑල්ලක් දාලා ඒක සකස් කරගන්න පුළුවන් නම් පහසුවෙන් ඔය කියන්නා වූ ඒ ආහාරවල තියෙනා වූ යම්කිසි අපෝෂක කොටසක් ජීර්ණයට අපහසු කොටසක් ඒ කොටස ඉවත් කර ගැනීම හැකියාවක් තියෙනවා. කරපිංච නිතර භාවිතා කරන්න පුළුවන් නම් ගොඩාක් හොඳයි. කැඳක් හැටියට සහ අපි දන්නා කරපිංච වල තියෙන ප්‍රධානම ගුණය තමයි විෂනාශනය කිරීමේ ගුණය. ඒක හන්ද තමයි සර්ප දෂ්ටයකදී බල්ලික් සපාගේ ආපු අවස්ථාවකදී අපි කරපිංච කැඳ හදලා දෙනවා. පත්තයක් කෑවත් අපි කරපිංච කැඳ හදලා දෙනවා. සුදු ලුණු ගම්මිරිස් කුරුඳු වෙනසල් දාලා හීනටි හාලේ දිය කිරි දාලා අපි කැඳ හදලා දෙනවා. ඉතින් මේ වගේ කැඳක් අපිට පුළුවන් නම් සතියකට දෙකක් තුනක් වගේ ගන්න ආහාරයක් විදියට එයාට පුළුවන් වෙනවා ශරීරයට අර එකතු වෙන විෂ කොටස් ආහාර වලින් එකතු වෙනා විෂ කොටස් ශරීරයෙන් ඉවත් කරගන්න පහසු උපක්‍රමයක් විදියට මේ දේවල් යොදා ගන්න. ඉතින් මේ වගේ බොහෝ දේවල් තියෙනවා අපිට කුස්සියේම හොයාගන්න පහසුවෙන් සකස් කරගන්න.
නිරෝගී වෙන්න අපිට අමුතුවෙන් දේවල් අවශ්‍ය නැහැ. අපේ කටයි දිවයි බඩයි පරිස්සම් කරගත්තා නම් අපිට හොඳ ආයුෂක් ලබා ගන්න පුළුවන් වෙනවා. මොකද හැම කෙනෙක්ගේම බලාපොරොත්තු වෙන්නේ සුඛ ආයුෂ. අපේ විදිහට ගත්තොත් එහෙම අපි කියනවා හිතායු දිගායු සුඛායු කියන ආයු තුන තමයි අපිට නිරෝගීකම ඇති කරගන්න ප්‍රධානම වැදගත්. ඉතින් අපි මිනිස්සෙක් හැටියට මේ ලෝකෙට බිහි වුණාට පස්සේ අපි මේ මනුෂ්‍ය ආත්මයෙන් උපරිම ප්‍රයෝජන ගන්න නම් අපි නිරෝගී වෙන්න ඕනේ. ඒකයි ආරෝග්‍ය පරම ලාභා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. උම්ම ලාභය වෙච්ච මේ ආරෝග්‍ය නිරෝගීකම රැක ගන්න නම් අපි දැනගන්න ඕනේ සබ්බේ සත් ආහාරට්ටිතික කියලා තමයි බුදුහාමුදුරු දේශනා කරේ. සියලු සත්‍යය අපේ ආහාර වලින්. එහෙනම් පළවෙනි දේ තමයි ආහාර. අපි ඒ ආහාර වැදගත් විදියට හොඳ ප්‍රතිපත්තියක් මත පිළිදලා ලබා ගත්තා නම් අපිට ඔය කියනා වූ හිතායි සුඛායි දිගායි කියන තුන ආරක්ෂා කරගන්න පුළුවන්. මොනවා හරි තවත් දැනගන්න තියෙනවා නම් මෙතන ඉන්න කෙනෙක්ට අහන්න පුළුවන් මේ අවස්ථාවේ මොකද්ද ඔබතුමාලගේ ගැටලුවක් තියෙනවා නම් ඒ සම්බන්ධයෙන් එහෙම නැත්නම් මේ කතා කරපු දේවල් සම්බන්ධව යම් කිසි ඕනෑම දෙයක් ඖෂධ මේ පැත්ත හෝ එහෙම නැත්නම් ආහාර මේ පැත්ත හෝ මේකට විරුද්ධ මතයක් තියෙනවා නම් ඒ දේවල් උනත් මේ මොහොතේ ඉදිරිපත් කරන්න පුළුවන්. සියලු දෙනාටම ස්තුතියි සමන් දුන්නට තෙරුවන් සරණයි. ගැස්ට්‍රයිටිස් වගේ අම්ල පිත්ත රෝගය තියෙන අයට විශේෂයෙන් කුළුබඩු භාවිතයේදී කියන්නේ ඉඟුරු සහ ඔය අනිකුත් කුළුබඩු භාවිතය තරම් සුදුසු නැහැ කියන කතාව ඇත්තද ඒක? ඒ කතාවේදී ડોක්ටර් අපි කියන්නේ දැන් ඔය හැම එකම තියෙන දීපනීය ගුණය. දීපනීය කියලා කියන්නේ ආහාර ජීර්ණ ක්‍රියාවලිය ක්‍රමවත් කරන. කියන්නේ එහෙම නැත්නම් ආමාශයට අවශ්‍ය කරන යුෂ ටික ශ්‍රාවය කිරීම ක්‍රමවත් කිරීමේ ගුණයක් තමයි ඔය කියන සැර දේවල් වල. සූදුරු, මාදුරු, කළුදුරු මේ දුරු වර්ග වල තියෙන විශේෂයෙන්ම දීපනීය ගුණයක්. ඉතින් දැන් ගැස්ට්‍රයිටිස් කියන අම්ල පිත්ත කියන රෝගය අපි දේශීය වෙදකෙමින් නම් ඒකේ ප්‍රභේද 18ක් තියෙනවා. පණුවන්ගෙන් හැදෙන එකක් තියෙනවා. පණු කුල ශරීරය තුල ඉන්නවා කියලා අපේ ධර්මයේ සඳහන් වෙනවා 80ක් පණු කුල ඉන්නවා. ඒ කියන්නේ කිරි පණු වගේ ඉඳලා ගත්තාම ඔය පණුව කියලා අපි කියන්නේ ක්‍රිමි කියලා කියන කොටස. ක්‍රිමි කියලා කියවුවාම ඔය බැක්ටීරියා පවා ඒකට අඩංගු වෙනවා. ඉතින් එතකොට මේ ගැස්ට්‍රයිටිස් කියන එක සාමාන්‍යයෙන් අර්ථ දැක්කොත් වෙන්න පුළුවන් අපිට වෙන්නේ. අපේ කටේදී අපි විකන ආහාරයක් ගලනාලේ එහෙම නැත්නම් අන්න ස්රෝත සහරා ගිහිල්ලා වැටෙන්නේ ආමාශයට. ඒතර මේ ආමාශය සහ ගලනාලේ සම්බන්ධ වෙන තියෙන කුඩා ඇරෙන වැහෙන සිදුරක්. මම මේ ඔබතුමාට නෙමෙයි මේක පැහැදිලි කරන්නේ මෙතන ඉන්න අනික් ශ්‍රාවකයන්ට. මොකද ඔබතුමා මේ පිළිබඳව හොඳටම දන්නවා කියලා මම දන්නා. ඉතින් එතෙන්දී මේකේ සෙල්සියස් අංශක 400කට ආසන්න තාපයක් තියෙන ආහාර ජීර්ණ ක්‍රියාවලිය සිද්ධ කරනවා. අපි දන්නවා දැන් උදාහරණයක් විදිහට අපි කොස් කෑවත් මස් කෑවත් මේ වගේ දේවල් කවදාවත් කෑලි හැටියට ගුද මාර්ගයෙන් එළියට යන්නේ නැහැ. එහෙනම් ඒක පුච්චන්න ඇඟ ඇතුලේ එච්චර ලොකු සැරක් එහෙම නැත්නම් ඇසිඩ් එකක් තාපයක් තියෙන්න ඕනේ. ඉතින් අපි නිකමට අපි ওই දෛනිකව ගන්න ආහාරයක් උදාහරණයක් විදිහට බත් එකක් කොස් වෑංජනයක් මස් එහෙම නැත්නම් බිත්තර මාළු ඒ වගේ දෙයක් මැල්ලුමක් ඊට පස්සේ වැටකුළු පත්වල අවර දඹල තුඹ කරවිල ඔය වගේ එක වෑංජනයක් අනලා අපි පත් පිඟානේ දාගෙන ඉන්න ප්‍රමාණය අනලා තාච්චයකට දාලා ඊට පස්සේ අපි කෑම කාලා බොන වතුර ප්‍රමාණයත් ඒකට එකතු කරලා තවත් තාච්චයකට වතුර පිරිසිදු වතුර දාලා දෙකම එකම තාපයක් දුන්නොත් එහෙම සෙල්සියස් අංශක 100 දී වෙන්නේ අර උණු වතුර ටික උණු වතුර බවට පත් වෙනවා. හැබැයි අර බත් දාපු තාච්චිය ඒ විදිහටම තියෙනවා. සෙල්සියස් අංශක 200 දී අර වතුර තිබ්බ තාච්චිය වතුර ටික වාෂ්ප වෙලා වතුර ගතිය නැති වෙලා යනවා. හැබැයි 200 වෙද්දිත් අර කොස් ඒ දේවල් අනපු තාච්චිය චිටි ගාලා බැදෙනවා විතරයි. ඒක දැලි වෙන්නේ නැහැ. ඒක දැලි වෙලා අඟුරු වෙන්න 300ක 350ක විතර තාපයක් දෙන්නම සිද්ධ වෙනවා. ඉතින් එච්චර සැරක් එහෙනම් ආමාශය තුළ තියෙනවා. අපේ ආමාශයේ තියෙන හැකියාව තමයි ඕනම් ප්‍රෝටීන් එක. ඒ කියන්නේ අලියෙක්ගේ මස් කෑවත් එක් පුච්චන්න පුළුවන් හැකියාවක් තියෙනවා. කිඹුලෙක්ට පුළුවන් කියලා කියනවා අශ්වයෙක්ගේ ලාඩමක් ජීර්ණය කරන්න පුළුවන් තරම් සැරක් බඩ ඇතුලේ තියාගෙන ඉන්න. ඉතින් ඒ වගේ සැරක් එයාගේ බඩ තුළ තියෙනවා කියලා මතයකුත් තියෙනවා. ඉතින් කොහොම හරි මේ තියෙන දැන් අපි විෂම ආහාර එහෙම නැත්නම් කෑපිට කෑම එහෙම නැත්නම් නිසි වේලාවට ආහාර නොගන්න එකෙන් වෙන්නේ ආමාශයට අදාළ නැහැ. අපි ආහාර ගත්තත් නැතත් එයා කරන්නේ යාට අවශ්‍ය කාර්යය සිද්ධ කරනවා පිත්තුෂ ශ්‍රාවය කරලා එයා අවශ්‍ය ආහාර ජීර්ණ ක්‍රියාවලියට එයා සූදානම් වෙලා ඉන්නේ. විශේෂයෙන්ම වින්ට කන කට්ටියට චුයින්ගම් වගේ දේවල් නිතර කන කට්ටියට කට හෙල්ලෙනකොට ආමාශය කරන්නේ ඒක උත්තේජනයක් වෙනවා. දැන් අර කංකහන කට්ටියගේ කංකනාදුර හැදෙනවා වැඩි කියනවනේ. ඒ වගේ අර දත් නිතර මදින කට්ටියගේ දත්වල කහට බැඳෙන ගතිය වැඩි වෙනවා.
ඒ කියන්නේ දවසට 3 සැරයක් විතර දත් මැද්දොත් එහෙම දත් සවුත් වෙන්න එහෙම නැත්නම් විදුරු මහ තුවාල වෙන්න තියෙන ප්‍රවණතාවය වැඩි. අපිට උදාහරණයක් විදිහට 3-4 සැරයක් දවසට බඩේලිය ගියාම ගුද මාර්ගයේ දන්න පටන් ගන්නවා. මූත්‍රා නිතර යන්න ගත්තාම ලිංගේන්ද්‍රිය එහෙම නැත්නම් යෝනි ප්‍රදේශයේ කසන්න ඉදි වෙන්න පටන් ගන්නවා. ඒවා නිතර භාවිතා වෙන්න ඒ දේවල් ෂේ වෙන්න පටන් ගන්නවා. ඉතින් ඒ වගේ අරක උත්තේජනය වෙන්න ආමාශයේ අවශ්‍ය කරන විෂ ප්‍රමාණය වැඩිපුර ශ්‍රාවය කරනවා. හැබැයි ශ්‍රාවය කරාට එයාට දහනය කරන්න ආහාර නැත්තම් එයා මොකද කරන්නේ? ඒ පෝෂක වලට කියන්නේ එයා නිර්මාණය කරපු පිච්චුෂට එහෙම නැත්නම් ආමාශික විෂ වලට මොකද වෙන්නේ? ඒවට සිද්ධ වෙනවා ශරීරයේ ආමාශයේ තියෙන කලාව විනාශ කරලා දාන්න. අන්න ඒ தත්ත්වය සරලව ගන්න පුළුවන් ગેස්ට්‍රයිටිස් කියලා. එහෙම නැත්නම් එතෙන්දි ප්‍රධාන වශයෙන් විනාශ වෙන්නේ අර සංකෝචනය සහ විස්තරණය. ඇරෙන හැකිලෙන අර ගලනාලයට සම්බන්ධ වෙන කොටස පුච්චලා දාන්න. ඒ පුච්චලා දාලා දැන් එතන හැදෙන සිදුරක්. හැබැයි ඒක පිච්චිච්ච තුවාලයක් සහිතව හැදෙන සිදුරක්. ඉතින් මේ සිදුර තුලින් අර ආමාශයට විතරක් දරාගෙන ඉන්න පුළුවන් යුෂවල සැර වායුවක් හැටියට ඉහළට එන්න පටන් ගන්නවා. ඊට පස්සේ මේ ගලනාලය ඊළඟට ඒකෙදි පළුදු වෙන්න, තුවාල වෙන්න, තැම්බෙන්න පටන් ගන්නවා. ඒකයි ગેස්ට්‍රයිටිස් තියෙන රෝගීන්ගේ බොහෝ දෙනෙක්ගේ කටෙන් පොඩි මලකඩ රහක ගඳක් එහෙම නැත්නම් අමුතු ගඳක්, සැරක් පල්ලෙච්චි නිකන් තැම්බිච්ච ගඳක් වගේ එන්නේ. ඒව කට්ටිය පාස්වෙන් හඳුනා ගන්න පුළුවන් කතා කරද්දී පොඩි ඒ කියන්නේ ગેස්ට්‍රයිටිස් ගොඩාක් උග්‍රව තියෙන කෙනෙක්ට ගඳක් එන්නේ. ඉතින් එතෙන්දි වෙන්නේ අර අපි රාත්‍රියේදී නිදාගත්තාම කට වහගෙන තමයි නිදාගන්නේ. ඒ නිදාගන්නේදී අර බඩේ තියෙන සැර ටික මොකද දැන් අර වැහිලා තියෙන සිදුර නැති වෙලා බාගෙට ඇරිච්ච සිදුරක් තියෙන්නේ. ඒ සිදුර තුලින් අර සැර උඩට ගහනවා. ඒ උඩට ගහලා කටේ තියෙන එනමල් එකත් අර සැරට තැම්බිලා පැය 6ක් විතර අපි කට වහගෙන ඉන්නකොට තැම්බෙන්න පටන් ගන්නවා. ඒකෙන් පස්සේ කාලෙකදී මුඛ පිළිකා තත්ත්වයන් පවා ඇති වෙන්න පුළුවන්. දත් කහ වෙන්න එහෙම නැත්නම් දිවට දැනෙන පිටිකාවල තියෙන රස ස්වභාවය නැති වෙලා යන්න. ඒ වගේ තත්ත්වයන් උනත් එන්න පුළුවන්. ඊටත් වඩා භයානකම තත්ත්වය තමයි ගලනාලේ පළුදු වෙලා ඒකෙන් අර සැර හෘදේ පැත්තට එහෙම නැත්නම් පෙනහළු පැත්තට ගමන් කරලා හෘදේ වටේ තියෙන කොටස, පේශි කොටස පිච්චිලා ඔයකට කියන ඇරෙස්ට් කියලා. එහෙම නැත්නම් අපි ගත්තොත් එම හෘදේ හිටිගම heart attack වගේ රෝග තත්ත්වයක් ඇති වෙලා රෝගියෙක් මරණයටපත් වෙන්න පුළුවන්. ඒතකොට හිතන්න ගොඩක් වෙලාවට heart attack කියලා. හැබැයි heart attack නෙවෙයි එතෙන්දි වෙන්නේ. අර ස්නායුවක හරි දාපමණියක හරි තැම්බීමක් තුලින් ඇතිවෙනා වූ තුවාලයක් හන්දා හෘදේ විනාශ වීමක් තමයි සිද්ධ වෙන්නේ. ඉතින් ඒ වගේ තත්ත්වයක් එන්න පුළුවන්. ඉතින් මේ දුරු එහෙම නැත්නම් මේ කුල්ලු බඩු අධික මාත්‍රාවක් ගත්තොත් තමයි මේ වගේ දිත් කරන්නේ අර කෙනෙක්ගේ අපේ ප්‍රධානම දේ තමයි ආමය කියන එක. ආමය තුරන් කිරීම. එහෙම නැත්නම් කෝෂ්ඨගත අග්නිය යථා තත්ත්වයටපත් කිරීම තමයි අපේ දේශීය වෙදකමේ පළවෙනි සාධකය. ඒක හන්ද තමයි දේශීය වෙදකමේදී බොහෝ රෝගවලදී ওই පංචකර්ම වලින් මේ ප්‍රතිකාර ආරම්භ කරන්නේ. පංචකර්ම කියලා කියන්නේ ප්‍රතිකාරයකට රෝගය සකස් කිරීම. උදාහරණයක් විදිහට අපිට භූමියක් තිබ්බ පමණින් කුඹුරකට වීවකා කරන්න බෑ. ඒකට අපි ඉස්සල්ලාම කරන්න ඕනේ වනා තේලි කරනවා. ඒකවල කුඹුර කොටලා පිරිසිදු කරනවා. පිරිසිදු කරලා දෙකටුම් කරනවා. දෙකටුම් කරලා හාන්න ඕනේ. හාලා නීරෙන් බැඳලා වතුර රැස් කරලා ඒකට තමයි අපි වෙනම තැනක තැම්පත් කරගෙන හදාගත්තා වූ බිත්තර වී වලින් හදාගන්න ගොයන්ගස් කියලා ඉඳන්. අන්න ඒ වගේ රෝගයක රෝගීභාවය තුරන් කරන්න නම් අපිට මුලින්ම ඒ ව්‍යාධි ශමත්වය ඇති කරගන්න රෝගයට ඖෂධ අහන තත්ත්වයට රෝගියා පත් කරගන්නවා. ඒකට යොදා ගන්න ප්‍රධාන කර්මයන් තමයි පංචකර්ම කියලා කියන්නේ. වමන, විරේචන, වස්තිය, රක්ත මොක්ෂණ, අනුවාසන කියන මේ තත්ත්වයන් අපි පත් කරගන්නේ. ඒ වගේ වමන කර්මයක් කරන්න රෝගියා සකස් කරගන්ති පූර්ව කර්මය, ප්‍රධාන කර්මය, පශ්චාත් කර්මය කියලා වෙනම සාධක ටිකක් තියෙනවා. ඒ කියන්නේ වස්ති වලත් නිරූහණ වස්ති, අනුවාන වස්ති කියලා වස්ති වර්ග කරනවා. ඒක එයාගේ වාතයේ මොකද්ද කිපිලා තියෙන්නේ. වාතයේ ප්‍රභේද ගත්තොත් එimhe සමාන ව්‍යාන, උදාන, අපාන කියලා ඒ වගේ පහකට බෙදෙනවා. එතකොට පිත ගත්තත් පහකට බෙදෙනවා. එතකොට කප ගත්තත් පහකට බෙදෙනවා. ඉතින් ඒකෙදි ආහාර ජීර්ණ ක්‍රියාවලියට අවශ්‍ය වෙන වාතය තමයි අපි කියන්නේ සමාන වාතය. පිතෙන් ගත්තොත් රංජක පිත, ක්ලේදක කියන කප. එතකොට මේකේ මොකද්ද විෂම වෙලා තියෙන්නේ? ඒ தත්ත්වේ බලලා ඒක තුරන් කරලා තමයි රෝගයට අවශ්‍ය කරන ඖෂධ ලබා දෙන්න ඕනේ. ඒකෙදි අර කුළු බඩු වලින් කරන්නේ අර ජඨරාග්නින් පාකය. කියන්නේ විෂම වෙලා තියෙන ආහාර ජීර්ණ ක්‍රියාවලිය ක්‍රමවත් කරන එක තමයි කුළු බඩුවෙන් උපරි උත්තේජනයක් තියෙනවා. එන්නේ නැති සාධකයක් තියෙනවා නම් ඔය පෙප්ටික් වගේ එන්සයිම කියන එක නෙවෙයි අපි කියන්නේ. අපි ඒකට කියන්නේ අම්බු කියලා. මේ අම්බු හරි තත්ත්වයටපත් කර ගැනීම තමයි අපි එතෙන් දුරු වර්ග වලින් කරන්නේ. ඉතින් ඒවා අතිමාත්‍රාවකින් කරාමත් වෙන්නේ ඒවා වැඩිපුර උත්තේජනය. ඒ උත්තේජන තුලින් අර රෝග තත්ත්වයේ තියෙන කෙනාගේ රෝග තත්ත්වය උස්සන්න වෙන්නේ එක හේතුවක් වෙනවා. ඒක හන්දයි කියන්නේ ඔය කුළු බඩු වගේ දේවල්
ගැස්ට්‍රයිටිස් වගේ රෝගීන්ට වැඩි මාත්‍රාවකින් ගන්න එක ඕනෑම නෑ කියන එක. අපි කියනවනේ ඕනෑම දෙයක් ඕනෑමට වඩා ඕනෑම නෑ. ඉතින් ඒක හන්ද අවශ්‍ය තරමට ගත්තොත් කිසිම ගැටලුවක් වෙන්නේ නෑ. මොකද ඔය දුර්වලක් තියෙනවා. ලොකු අපි ගත්තොත් එහෙම මේ දේ තුලන් කිරීමේ ගුණය. එතකොට ආමාශය කලාව තුල තෙල් කන කෙනෙක් නම් කළුදුරු සූදුරු වගේ දෙයක් නිතර භාවිතා කරා කියලා එනසල් ටිකක් කෑවා කියලා කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හැබැයි ඒක වැඩි මාත්‍රාවකින් ගත්තොත් එමේ යාගේ ආමාශය තුල අර ආමාශයක විෂ ස්‍රාවය කිරීම උත්පේජනීය ක්‍රියාව වෙලා ඒකෙන් තුවාල හට ගන්න පුළුවන්. මොකද ආමාශයේ තුවාල හටගත්තට පස්සේ ඒකට අපි දන්නවා ගොඩක් වෙලාවට බටහිර ඖෂධ හැටියට දෙන්නේ වේදනානාශක. අපිට බෑනේ දැන් මේ පිච්චිච්ච තුවාලයක් තමයි බඩේ ඇති වෙන්නේ. එතකොට මේ පිච්චිච්ච තුවාලේ අපි දාන්නේ නැහනේ මේ කොන්ඩිස් දාන්නේ නැහනේ. අපි දාන්නේ නැහනේ ඒකට එහෙම නැත්නම් වෙන මොකක් හරි බෙටඩින් දාන්නේ නැහැ. අපි කඩලා බෝතලයක් බොන්නේ නැහැ. ඒතර මේ තුවාලේ එතකොට ගන්න ගොඩක් වෙලාට ඩයිජින් වගේ දෙයක් තමයි දාන්නේ. ඉතින් ඒකෙන් අපිට නිරෝගී භාවයක් එහෙම නැත්නම් 100% සූපත් කිරීමක් බලාපොරොත්තු වෙන්න අපහසුයි. මොකද මේක නිතර ගෑවෙන්නේ මොනවද? බත් ගන්නවා, ඉඳුල් ගන්නවා, මස් සොදි ගන්නවා, පරාට ගන්නවා, බිත්තර දානවා. ඊට පස්සේ ආම් පිටි දානවා. ඒ වගේ දේවල් තමයි මේක ගෑවෙන්නේ. මිරිස් ගෑවෙනවා, කහ ගෑවෙනවා. ඉතින් එතකොට අර තුවාලේ ඉන්න පැරලා පැසවන එකක් මිසක් සුවපත් වීමක් වෙන්නේ නැහැ. ඉතින් ඒකයි කිව්වේ අර කහ වගේ දේවල් භාවිතා කරනකොට පොල් කිරි වගේ දේවල් භාවිතා කරනකොට ඒ වගේ තියෙන අර වන රෝපණය කිරීමේ ගුණය. එහෙම නැත්නම් බැක්ටීරියා නාශනය කිරීමේ ගුණයට අර තුවාල සුවපත් කරගන්නත් පුළුවන්. ඒකයි කිරෙන් කන්න කියලා කියන්නේ. අපි කොහොමද කිරෙන් කාලා තෙලෙන් අත හොදපු જાතියක්. අපි තෙලෙන් කාලා කිරෙන් අත හොදපු જાතියක් නෙවෙයි. ඉතින් පොල් ගස් විනාශ වෙච්ච එක, පොල් පළදාව අඩු වෙච්ච එක, පොල් පොහොර නැති වෙච්ච එක මේ වගේ සාධක ගොඩාක් හන්ද නාගරීකරණය මේ දේවල් එක මිනිස්සු පොල් වලින් ඈත් වෙලා පිටි කරපු පොල් කිරි වලට යන්න පටන් ගෙන තියෙනවා. ඒ තුලිමුත් එන්නේ අර කියන්නා වූ අපිට අවශ්‍ය කරන පෝෂක ටික ඒකෙන් නැති වෙලා යනවා. ඒකඳ පුළුවන් තරම් පොල් ගෙඩි අරගෙන ගාලා ගන්න ඕනේ. එහෙම ගන්න තරමට තමයි හොඳ. මොකද ලෝකේ රටවල් 204ක් තිබ්බට පොල් කිරි කරලා මිටි කිරි දිය කිරි කියලා වෙන් කරලා ඒවට කුළුබඩු දාලා කන එකම જાතියයි ඉන්නේ. ඒ තමයි ලාංකිකයෝ. වෙන කවුරුත් කන ලාංකිකයෝ කියන්නේ සිංහලයෝ තමයි මේක කෑවේ. ඊට පස්සේ තමයි අපිත් එක්ක එකතු වෙලා ඉන්න අනිත් ජාතිකයෝ අන්න ලබ්ධිකයෝ මේක භාවිතා කරන්න පටන් ගත්තේ. අපිට සමානව ඉන්නවා නම් තව එකම එක රටක් තියෙන ඉන්දියාවේ කේරළේ වගේ රටවල් වල පොල් කිරි කරලා කනවා. කාම්බෝජියාවේ සමහර කොටස් ආහාරයට ගන්නවා. හැබැයි අනික් රටවල් පොල් කිරි කරලා කන්නේ නැහැ. ඉතින් ඒක හන්දා මේ පොල් කිරි වල තියෙන මේ විශේෂ ගුණයන් අපේ ආහාරයට ගන්න හන්දා තමයි අපේ රට මේ තත්ත්වෙන්වත් තියෙන්නේ කියන එහෙම නැත්නම් අපේ රටේ රෝගීන් මේ තත්ත්වෙන් හරි ඉන්නේ පාලනය වෙලා කියන එක මම නම් විශ්වාස කරන ප්‍රධාන සාධකය. මම හිතන උත්තරේ ප්‍රමාණවත් ඇති කියලා හිතමත්. ඔව්. එවනම් අපි කාලේ හොඳයි බොහොම ස්තුතියි. ඔව්. තවත් ප්‍රශ්න තියෙනවද? කාල වේලාවත් ඉක්ම ගිහිල්ලා තියෙන නිසා මම හිතන්නේ තවත් ප්‍රශ්න තියෙනවා නම් ඉදිරිපත් කරන්න ඉක්මනට නැත්නම් අපි අවසන් කරමුද? එහෙනම් නැත්නම් අද විශේෂ වැඩසටහන රාත් 11 වගේ වෙලා තියෙන හන්ද අපි වැඩසටහන අද නිමා කරමු කියලා තමයි මාත් යෝජනා කරන්නේ. එවනම් අද විශේෂයෙන්ම මම හිතන්නේ උගක් කරුණු අපිට උදුපියලිය පිළිබඳව අපේ නිරෝෂන් වෛද්‍යාචාර්යතුමත් ඒ වගේම එදිනෙදා අපේ ජීවන රටාව පිළිබඳව රෝග සම්බන්ධයෙන් දීර්ඝව අපේ ශ්‍රී වෛද්‍යාචාර්යතුමා තුඟක් වටිනා කරුණු ඉදිරිපත් කරා. මම හිතන්නේ මේ තොරතුරු පුළුවන් නම් අපිට වීඩියෝ ක්ලිප් එකක් මාර්ගයෙන් නැවත එවුවනම් තවත් අයට යවන්න පුළුවන්. මම කලිනුත් ඒක යෝජනා කරා පුළුවන් නම් මේ සම්බන්ධයෙන් අපිට අර මේවා සංරක්ෂණය කරලා අපිට එවුවනම් අපිට සමාජගත කරන්න පුළුවන් වැඩි පිරිසකට ඒ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගත්තා නම් හොඳයි කියලා යෝජනා කරනවා. ඒ නිසා අද විශේෂයෙන් මෙම අවස්ථාවට අපේ ආරාධනෙන් ආපු වෛද්‍යාචාර්යතුමාලා විශේෂ ස්තුතිය. ඒ වගේම සංවිධාන කටයුතු කළ ඉරාන් මහත්මයාටත් ඒ වගේම අද සහභාගී වුණු සියලු දෙනාටත් ස්තුතිවන්ත වෙනවා. එහෙනම් අපි වැඩසටහන අවසන් කරමු. පෙරවන් සරණයි. ඉරාන් මහත්මයා මොකද විශේෂයෙන් කියන්න තියෙනවද? නෑ මම විශේෂ දෙයක් නෑ. ඔබතුමා කිව්වා වගේ අපිට මේ මේක වෙතරම් බලාපොරොත්තු වෙන ශ්‍රී ලංකා
වෛද්‍යතුමා කිව්වා වගේ මේක භාවිතා කිරීම තමයි භාවිතා කිරීමෙන් මේක පුළුවන් තරම් ජනතාව අතර ප්‍රචලිත කිරීම. මම හිතන්නේ මෙතන අපි ඉන්න සියලු දෙනාම අපි ඒ අදිස්ථාන හිටියත් ඉස්සරහට මේක පුළුවන් තරම් ජනතාව අතර ප්‍රචලිත කරන්න පුළුවන්. නම් අපි ආපහු ලබන ඉදත් සුපුරුදුරට හම්බෙමු. එහෙනම් සියලු දෙනාට තෙරුවන් සරණයි. සුබ අලුත් කියලා. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි සුබ නවසරක් වේවා.